නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි කතා කරන්නේ අලුත් මාතෘකාවක්. චිත්තජ රූප කියන මාතෘකාව අපි පටන් ගන්නවා. මොකද එදා අපි කර්මජ රූප කියන මාතෘකාව අවසන් කරා. චිත්තජ රූප කියන එකෙන් අපි එදා කතා කරලා ඉවර කරා කර්මජ රූප කියන මාතෘකාව. කර්මජ රූප කියලා කියන්නේ කර්මය නිසා හටගන්න රූප ටිකක් තියෙනවා අපේ ශරීරේ. ඒක මරණයත් එක්ක අවසන් වෙනවා. කර්මය නිසා විතරක් නෙවෙයි සිත නිසාත් ඒ නාම ධර්මයෝ නිසාත් යම් රූප ටිකක් හට ගන්නවා. ඉතින් ඒ හටගන්න නාම ධර්ම වලිනුත් රූප ටිකක් ඒ වෙලාවෙම හට ගන්නවා. සාමාන්‍ය නාම ධර්මයක් හට ගන්නකොටම රූප ටික හට ගන්නවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒතකොට ඒවට කියනවා ඒ රූප වලට අපි කියනවා චිත්තජ රූප කියලා. ඒ රූප වල චිත්තජ රූප කියලා කියනවා. කර්මය නිසා හටගන්න රූප වලට කර්මජ රූප කියලා කියනවා. ඒ වගේම අපි ඉදිරියේදී මාතෘකා දෙකක් කතා කරනවා ඍතුජ රූප සහ ආහාරජ රූප කියලා. ඒ කියන්නේ තේජෝ ධාතුව නිසා හටගන්න රූප ටිකක් තියෙනවා. ඒ වගේම ඕජා රූපේ නිසා හටගන්න රූප ටිකකුත් තියෙනවා. ඒතර මේ තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන රූප වර්ග 4. ඉතින් මේ කර්මජ රූප සම්බන්ධයෙන් අපි දවස් ගාණක් කතා කරා. දැන් අපි පටන් ගන්න මාතෘකාව චිත්තජ රූප සම්බන්ධයෙන්. මේ මාතෘකාවත් දින කීපයක් දිගටම යයි. නමුත් කර්මජ රූප තරම් දීර්ඝ වෙන්නේ නැති වෙයි. මූලික අවස්ථාවේ ටිකක් දවස් කීපයක් ගත වෙයි චිත්තජ රූප වල තියෙන විශේෂ පොදු ලක්ෂණ ටිකක් කතා කරන්නට. චිත්තජ රූප උපදවන්නේ සිතෙන්. හැබැයි අපි හරියටම කිව්වොත් මේ වචනේ හැටියට සිත නිසා හටගත් රූප චිත්තජ රූප. සිතෙන් විතරක් නෙවෙයි චිත්තජ රූප හටගන්න චිත්තචෛතසික ධර්ම සමූහයමයි. ඒක අපි පැහැදිලි කරගන්නවා ප ဋ හන්ෙන්. මොකද හේතු ප්‍රත්‍ය යටතේ මග්ග මාර්ග ප්‍රත්‍ය යටතේ ධාන ප්‍රත්‍ය යටතේ ඒ චෛතසිකත් චිත්තජ රූප උපදවන්නට ප්‍රත්‍ය වෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඒ නිසා චිත්තචෛතසික ධර්ම සමූහයෙන්ම තමයි චිත්තජ රූප උපදවන්නේ. ඒක සිතෙන් විතරක් උපදවන දෙයක් නෙවෙයි. ඒ වගේම චිත්තජ රූප උපදවන්නට අපි ඉදිරියේදී කතා කරනවා තවත් ප්‍රබල සාධකයක් තමයි ඒ වෙනකොට පැවතගෙන එන කර්මජ සන්තතියක් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් රූප પરම්පරාවක් තියෙන්නට ඕනේ චිත්තජ රූප හට ගන්නට. ඒකත් ප්‍රධානම සාධකයක්. රූප ඇති භව කියන එක ප්‍රධාන සාධකයක් චිත්තජ රූප හට ගැනීම සඳහා. රූප ඇති භව ප්‍රධාන සාධකයක් චිත්තජ රූප හට ගැනීම සඳහා. ඒ විදිහට ප්‍රධාන සාධක දෙකයි සිත සහ චෛතසික ධර්ම කියන එක ප්‍රධාන එකක්. ඒ වගේම ඒ වෙනකොට පවතින රූප ධර්ම પરම්පරාවක පැවැත්මත් ඉතාම වැදගත් චිත්තජ රූප හට ගන්නට. ඉතින් අපි චිත්තජ රූප කියන මාතෘකාව කතා කරනකොට කර්මජ රූප සම්බන්ධයෙන් කතා කරා වගේම ප්‍රධාන වශයෙන් කොටස් 4කට අපි කතා කරනවා. චිත්තජ රූප කියන එක ගත්තම මේ මාතෘකාව යටතේ මේක අපි පොදුවේ මාතෘකාව මේ විදිහට ලියමු. ප්‍රධාන කොටස් 4ක් අපි කතා කරනවා කර්මජ රූපව කතා කරා වගේ මතක ඇති. චිත්තය ඊට පස්සේ චිත්තජ රූප ඊළඟට චිත්තජ කලාප චිත්තජ සන්තති මේ තමයි මාතෘකා 4. මේ මාතෘකා 4 අතරේ අපි කතා කරනකොට සමහරලා ඊට පස්සේ ඉදිරියේදී විඤ්ඤාති රූප දෙක ඒකාන්ත චිත්තජ රූප දෙකක් වෙන විඤ්ඤාති රූප දෙක ගැනත් මේ පාඩම යටතේම අර ජීවිතේන්ද්‍රිය රූපය ආදී කතා කරා වගේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේකදී අපි ඉතා කතා කරා කර්මජ රූප පාඩමේදී කර්මය කිව්වේ සියලු කර්ම වලට නෙවෙයි. කර්මජ රූප ඉපදවන්නට සමර්ථ වෙන කර්ම 25ක් ගැන, චේතනා 25ක් ගැන අපි කතා කරා. ඒ වගේ චිත්තජ රූප පාඩමේ චිත්තේ කොහම සියලු සිත් ගන්නෙ නැහැ. මේක මේ පාඩමට අදාළ සිත් ටික විතරයි ගන්න. චිත්තජ රූප ඉපදවීමට සමර්ථ සිත්. සාමාන්‍යයෙන් අපි කියනවා චිත්තජ රූප ඉපදවීමට සමර්ථ සිත් 75ක් තියෙනවා. සිත් 75යි. සිත් 75ක් තියෙනවා චිත්ත රූප දෙමේ සමර්ථ. මොනවද 89න් අපි අඩු කරන්නට ඕනේ දෙපස් විඥාණය. දෙපස් විඥාණය කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවහ කාය කියන කුසල විපාක අකුසල විපාක විඥාන 10. ඊළඟට අරූප විපාක 4. මෙන්න මේ කියන දෙපස් විඥානයේ 10යි අරූප විපාක 4යි කියන 89න් 14ක් අඩු කරාම අපිට 75ක් එනවා. මේ සිත් 75න් තමයි චිත්තජ රූප උපදවන්නේ. හැබැයි සිත විතරක් නෙවෙයි චිත්තචෛතසික ධර්ම සමූහයම මේ චිත්තජ රූප උපදවනවා. චිත්තජ රූප කියන එක ඉතා වැදගත් වෙනවා අපේ ජීවිතවලට. සාමාන්‍යයෙන් අපේ ධර්මයේ හැටියට අපි එදිනෙදා කටයුතු කරනකොට ශරීරයට මේ බලය දෙන්නේ
සිත අනුව දේවල් ක්‍රියාත්මක වන්නේ චිත්තජ රූප නිසා. අත්‍තරම කොහොත් එම චිත්තජ රූප කියලා කියන්නේ එක ක්‍රමයකට ගත්තම සිතයි රූපයයි අතර සම්බන්ධතාවය ඇති කරලා තියෙන මේ චිත්තජ රූප වලින්. සිතයි රූපය අතර සම්බන්ධතාවය ඇති වෙලා තියෙන්නේ චිත්තජ රූප වලින්. ඒ කියන්නේ සිත රූපය සිතට අනුව වැඩ කරන්නේ. රූපේ සිතට බලපෑමට ලක් වෙන ප්‍රධානම මාධ්‍ය තමයි චිත්තජ රූප. රූපේ කියන එක භෞතික දෙයක්. සිත කියන එක අභෞතික දෙයක්. ඒක අරූපී දෙයක්. එතකොට සිත කොහොමද මේ භෞතිකයට බලපාන්නේ? කෙලින්ම සිතෙන් රූපයට බලපාන එකක් තියෙනවා. ඒකට කියනවා අපි පච්චාජාත ප්‍රත්‍ය කියලා. පච්චාජාත ඒක අපි ප ဋ ාණ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න එක. කෙලින්ම සිතෙන් රූපයට බලපාන ප්‍රත්‍යක් තියෙනවා. හරිනේ. ඊට පස්සේ කර්මය කෙලින්ම රූපයට බලපානවා කියන එක අපි ඉගෙන ගත්තා. නේද? කර්මය රූපයට බල. කර්මය වුණත් දැන් අපි දා බැලුවම කර්මය රූපයට බලපානකොට අතරමැද සාමාන්‍යයෙන් රූපය කියලා ගත්තේ මම මේ අපේ කරජකය මේ ඍතුජකය ඒකට කර්මයේ බලපාන අතරමැදි මාධ්‍ය වෙන්නේ කර්මජ රූප. තේජෝ ධාතුව ජීවිතේන්ද්‍රිය රූපේ වැදගත්නේ මේකේ පැවැත්මට නේද? ඒතර කර්මජ රූප මාධ්‍ය කරගෙන තමයි කර්මයේ රූපයට බලපාන්නේ. හැබැයි කර්මයේ කෙලින්ම රූපයට බලපාන ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වේ කර්මයට අනුකූලව රූපේ ලස්සන කැත වෙනවා කියන එක නේද? කර්මයට අනුකූලව ඍතුජ රූපේ එක විදිහට සකස් වෙනවා. ඒ කියන්නේ කර්මයේ කෙලින්ම රූපයට බලපාන ක්‍රමයක් තියෙනවා. කර්මජ රූප හරහා බලපාන එකක් තියෙනවා. කර්මජ රූප හරහා බලපානකොට මතකද ප්‍රධානම රූප දෙක මොකක්ද? කර්මජ රූප වලින් රූපයට බලපාන කර්මජ රූප වලින් ජීවිතේන්ද්‍රියයි කර්මජ තේජෝ ධාතුවයි. හරිනේ ජීවිතේන්ද්‍රියගේ මේකෙන් ජීවිතේන්ද්‍රියයි කර්මජ තේජෝ ධාතුව ඊටාම ලොකු ප්‍රබලත්වයක් කරනවා. මේ චිත්තජ රූපයට බලපානකොට සිත රූපයට බලපානකොට චිත්තජ රූප හරහා ලොකුම බලපෑමක් කරන රූප ටිකක් තියෙනවා. වායෝ ධාතුව එකක්. වායෝ ධාතුව විඤ්ඤාති රූප කියන ඒවා එකක්. අපි ඉදිරියේදී කතා වෙනවා. විඤ්ඤාති රූප. ඒ වගේම තව තේජෝ ආදී ධාතු බලපානවා. එතකොට සිත භෞතිකමය මේ ඍතුජ රූපයට බලපාන්නේ චිත්තජ රූප හරහා. කර්මය භෞතිකමය රූපයට ලොකුවට බලපාන්නේ කර්මජ රූප හරහා. ඒ නිසා තමයි කර්මජ රූප සන්තතිය සිඳෙනකොට ජීවිතේන්ද්‍රිය නැති වෙනකොට සත්‍යය මිය යන්නේ. රූපයට පවතින්නට බෑ. ඒ නිසා කර්මය කියලා කියන්නේ අභෞතික දෙයක් නේ. ඒක අරූපී දෙයක්. ඒක මේකට බලපාන්නේ රූපයක් නිපදවලා. සිත කියන එක අභෞතිකයි. භෞතික නෑ. ඒක භෞතික රූපයට බලපාන්නේ භෞතිකයක් උපදවලා. ඒ නිසා සිතෙන් කෙලින්ම උපදවන භෞතික දෙයක්. ඒක හරිය අමුතු සිද්ධියක්. කර්මයෙන් කෙලින්ම භෞතිකයක් උපදවනවා. සියුම් රූප ටික. මෙතන ශරීරය කියලා මම විශේෂයෙන්ම ගත්තේ ප්‍රධාන වශයෙන්ම ඍතුජ ශරීරයට. අපේ තියෙන මේ ප්‍රධාන ප්‍රබල ශරීරයට. ඉතින් චිත්තජ රූප කියන්නේ මෙහෙම එකක්. ඒ චිත්තජ රූප සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපි දකින්නේ දැන් උදාහරණයකට කාට හරි ලොකු ද්වේෂයක් එහෙම ඇති වුණොත්. මොකද වෙන්නේ? ශරීරය උණුසුම් වෙනවා, හරි වෙවුලන්න පටන් ගන්නවා නේද? රාගයක් ඇති වුණොත්. ඒත් ඒ වගේ වෙනස් වීම ශරීරය තුල හට ගන්නවා. ඒ වගේම මෝහය එහෙම අධික වෙලා කලබල වුණොත්, සැක වුණොත්, හැක අධික ලෙස ඇති වුණොත්. ඒ වගේ අවස්ථාවලත් අපේ රූපෙට ඒකට බලපාන ක්‍රමය තමයි මේ සිතෙන් චිත්තජ රූප ටිකක් උපදවනවා. එතකොට මේ උපදින චිත්තජ රූපවල ස්වභාවයට ලොකුවටම බලපානවා සිතේ හැටි. උපදින චිත්තජ රූපවල ස්වභාවයට. ඒ කියන්නේ චිත්තජ රූප සිත කියන එක හොඳ නම් ප්‍රසන්න නම් ඒකෙන් උපදවනවා ඊටාම යහපත් රූප ටිකක්. සිත කියන එක අප්‍රසන්න නම් ද්වේෂ සහගත නම් ඒකෙන් උපදවන රූප හිතකර නැහැ. සාමාන්‍යයෙන් ලෝභය මිශ්‍ර වුණත් ඒ ලෝභය අකුසලයක් වුණත් ඒ ලෝභ සහගත ප්‍රීති සහගත සිත් වලින් ප්‍රසන්න චිත්තජ රූප උපදවනවා. සාමාන්‍යයෙන් ද්වේෂ සහගත සිතෙන් අපිට ගොඩක් වෙලා උපදවන්නේ අප්‍රසන්න චිත්තජ රූප, පසුතැවීම, ශෝකය වගේ වල. හැබැයි කුසල හිතෙන් උපදවන චිත්තජ රූප හැමතිස්සෙම අකුසලයෙන් උපදින එකට වඩා ප්‍රණීතයි. ඒක ලෝභයෙන් උපදින චිත්තජ රූප වලටත් වඩා ප්‍රණීතයි. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් කියන්නේ ඔය නිදන්ගත දැන් මේ චිත්තජ රූප බොහෝ කල නැවත ගොඩාක් සිත් වලින් උපදවනවා. ඒ උපදින චිත්තජ රූප බොහෝ කල පවතිනකොට ඒක මේ රූපයට බලපානවා. චිත්තජ රූපේ නිසා රූප ක්‍රියාත්මක වෙනවා කියන එකක්. රූපයට ලොකු බලපෑමක් සිද්ධ කරනවා. දැන් අපි මතක ඇති කර්මජ රූප කර්මජ තේජෝ ධාතුව විශේෂයෙන් පාචකාග්නියේ තිබෙන ස්වභාවය අනුව සත්වයාගේ තියෙන ලෙඩ දුකට නේද බලපාන ස්වභාවය ලොකුටම බලපෑවේ කර්මජ රූපවල ගතිය අනුව.
ඒ වගේ තමයි චිත්තජ රූපවල හටගන්න ස්වභාවය අනුව ලොකුවට බලපානවා රූපයට දැක්වෙන බලපෑම. චිත්තජ රූපවල ස්වභාවය. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් කියන්නේ ඔය හොඳ ප්‍රසන්න සිත් ඇති කරගත්තොත් සතුටු සිතින් නිතර ඉන්නකොට සමහර ලෙඩ සුව වෙනවා අපි කියලා කියන්නේ. සමහරට ගොඩාක් අසතුටෙන් දෝමනස සාගත සිත් වලින් කාලයක් හිටියම අපිට ලෙඩ හැදෙනවා. ඒ නිසා තමයි නිතරම කියන්නේ ඒ අනවශ්‍ය සිතිවිලි වලින් බැහැර වෙලා ප්‍රසන්න සිතිවිලි වල ගත කරන්නට කියලා. කොටින්ම මේ ශරීරයේ දරුවෙක් එහෙම ඉන්නවනම් ගැබිනි මවගේ සිත බලපානවා එයාගේ රූපයට ඒක දරුවට පවා බලපෑමක් කරනවා. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් වෛද්‍යරු පවා කියන්නේ යහපත් සිත් වලින් ඉන්න යාව නිතර සතුටින් තියන්න කියලා අදහස් කරන්නේ. ඒ සිතේ තියෙන බලපෑම. මේ සිත ලොකු බලපෑමක් කරනවා අපේ රූපයට. ඒක බුදුදහමේ ථේරවාද බුදුදහමේ හැටියට විස්තර කරන්නේ කෙලින්ම රූපයට බලපෑමකුත් තියෙනවා. නමුත් විශේෂයෙන්ම සිත නිසා හටගන්න සියුම් රූප ටිකක් තියෙනවා. ඒ රූප නිසා අපේ රූපකායට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. චිත්තජ රූප කියන එක ඊටාම වැදගත් දෙයක් අපේ ජීවිතේට. තව එකක් තමයි දැන් ඔය රේරුකාණේ ස්වාමීන් වහන්සේලම කුසල අකුසල භාවය විනිශ්චය කරනකොට තියෙන ප්‍රධාන සාධක දෙක තමයි කුසලයෙන් ඇති කරන ශාන්ත ස්වභාවය, නිවිච්ච ස්වභාවය එකක්. සිතේ කෙලස් නිවිලා සිත සංසිඳන භාවය. උඩ කියනවා මේක යහපත් දෙයක්. කුසලයේ කියන්නේ එක යහපත් මොන ක්‍රමයෙන් හටගත්තත්. අනිත් ක්‍රමය තමයි මේ කුසල සිත් නිසා හටගන්න යම්කිසි ශරීරයේ ඇතිවෙන යහපත් වෙනස. ඒ වෙනස සිද්ධ කරලා තියෙන්නේ කවුරු හරහාද? චිත්තජ රූප හරහා. කුසල සිතෙන් ඇති කරන්නේ ප්‍රසන්න චිත්තජ රූප. ඒ නිසා ඒක රූපයට දැනෙනවා ප්‍රසන්න විදිහට. ඒ නිසා මේ චිත්තජ රූප කියන මාතෘකාව සමහර ආචාර්යවරු කුසල අකුසල භාවය, ඒ කියන්නේ මේ යහපත් සිතක්ද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් සාධකයක් ලෙසත් මේක අරගෙන තියෙනවා. ඒ නිසා ඒක ධර්මයට ජීවිතයට වැදගත් දෙයක්. ඊළඟ සිද්ධිය තමයි මේ චිත්ත රූප කියන මාතෘකාවේ වැදගත්කම් පොඩ්ඩක් කතා කරන්නේ. ඊළඟ එක තමයි මේ චිත්තජ රූප තමයි අපිට ප්‍රධානම ධර්මයේ හැටියට චිත්තජ රූප තමයි කාරක දෘෂ්ටිය ඇති වෙන්නට ප්‍රධානම සාධක. කාරක දෘෂ්ටිය කියලා කියන්නේ මම කරනවා. අවශ්‍ය විදිහට මේ දේ කරනවා. දැන් උදාහරණයකට මට අවශ්‍ය නම් අත ඔසවනවා. මට අවශ්‍ය නම් අත පල්ලෙහාට දානවා. එකපාරක් මට පෞද්ගලිකව මයික් පරුවත් කියලා ඇති එක මහත්මයෙක් ඉන්දියාව වැඩි වෙලාවේ ඉන්දියානු ජාතික මහත්තයෙක් එයා ප්‍රකාශයක් කරා මොකද්ද බුදුදහමේ තියෙන්නේ කියලා හොම ඒ කාලේ මම කිව්වා ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි කියලා දෙන්නේ කියලා. ඒ වස් එකයි ඒතකොට. ඉතින් ඒතකොට කිව්වා ඉතින් අනාත්මයක් වෙන්න බෑනේ. මගෙත් එක පොඩි තරකයක් ආවා. අනාත්මයක් වෙන්න බෑනේ. මොකද හේතුව මට ඕන නම් මගේ අත හකුලනවා මම. මට ඕන නම් මගේ අත දිග හරිනවා. ඉතින් මේක ආත්මයක් නේ. මොකද්ද අනාත්මයි කියන්නේ කියලා. මම ඉතින් උත්තර දෙන්න ගියේ නෑ. මට ඒ වෙලාවේක ඉංග්‍රීසියෙන් උත්තර දෙන්නත් බෑ වෙනකොට හරියට ධර්මයක් ලොකුවට දන්නේ නෑ. ඉතින් මම නිස්සබ්ද වුණා. ඒ ගමනේදී. ඒ අතරමඟදී මොනවා හරි වන්දනා ස්ථානයකට ගිහිල්ලා එන ගමන් ඇති වෙච්ච සංවාදය පොඩි විනාඩි ගානක. ඉතින් එතනදී ඒ සිදුවීම මට හොඳට ලොකුවට හිතට බලපෑවා. කියන්නේ මේ ආත්ම ගතියට තියෙන ප්‍රධානම සාධකයක් තමයි මට අවශ්‍ය විදිහට මේක පරිහරණය කරන්න පුළුවන්. මට ඕනට මං කනවා. මට ඕනට මං නිදා ගන්නවා. මම ඕනට එහෙම උපෙන්නවා. මම ඕනලාට මට ඕන නම් අත අකුලනවා දිග හරිනවා. මේ මම කරන්නේ මේක. කොහොමද ආත්මයක් නැහැ කියලා කියන්නේ මම ඉන්නවා as a self කියලා ප්‍රකාශ කරා. එතකොට ථේරවාද ධර්මයේ හැටියට කොහොමද අපි මේක විශ්ලේෂණය කරන්නේ? මේ සිද්ධිය. සිතට අනුකූලව රූපේ හැසිරෙනවා කියලා එකක් තියෙනවා. ඒක ඇත්තක්. කොහොමද සිතට අනුකූල රූපය හැසිරෙන්නේ? අපි විස්තර කරනවා ඉදිරියේදී. ඔය විඤ්ඤාති පාඩමේදී අපි දීර්ඝව කතා කරනවා ඒක. සිත නිසා හට ගන්නවා විශේෂ චිත්තජ රූප ටිකක්. ඒකේ වායෝ ධාතුව අධිකයි. වායෝ ධාතුව අධිකයි. ඒ වායෝ ධාතුව අධික චිත්තජ රූප වල හට ගන්නවා විඤ්ඤාතිය කියලා රූපයක්. ඒ විඤ්ඤාතිය තමයි මේ චිත්තජ රූපය. සිත නිසා චිත්තජ රූපය හට ගන්න බව ඇත්ත. ඒ චිත්තජ රූපය සිතට අනුකූලව හසුරවන්නට තවත් රූපයක් හට ගන්නවා. ඒ නිසා දැන් උදාහරණ මම අතෝසවන්න කියනකොට අත දිග හරින්න හිතන වෙලාව අත හැකිලුනොත් එහෙම ඒක ප්‍රශ්නයක් නේ. නේද? ඒ කියන්නේ හිතනකොට ඇලවෙනවා නම් මගේ කය. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා අපිට තේරෙනවා මොකක් හරි මෙතන අවශ්‍ය දේ නෙවෙයි වෙන්නේ මෙතන කියලා. ඒ අවශ්‍ය දේ අනුව සිතට අනුව දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ කවුරු නිසාද? මේ චිත්තජ රූප විඤ්ඤාති ආදී නිසා. එතකොට අපිට ඇයි අර ඒ මහත්මයා මේ ප්‍රකාශනය කරේ දැඩිව. ඔහු දන්නවා ඔහු යමක් හිතුවොත් මේ කය සමග කරන්නේ ඒකේ විදිහට සිද්ධ වෙනවා. එහෙමනම් ඒ කාරක දෘෂ්ටි ආත්ම දෘෂ්ටිය ඇති වෙන්න ප්‍රධානම හේතුව ධර්මයේ හැටියට
දැන් සිත හිට ගන්න හිතනකොට ඉඳ ගන්නවා නම් කය. යන්න හිතනකොට දිව වෙනවා නම් කය උදාහරණයකට. එතකොට අපි දන්නවා මේක මොකක් හරි එහෙනම් වෙන ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා එහෙනම් වෙන කවුරු හරි පාලනය කරන කෙනෙක් ගැන අපිට හිතන්නට වෙනවා. නමුත් ඒක ඒ විදිහටම සිද්ධ වෙනකොට අපි දන්නවා මම්ම තමයි මේ දේ කරන්නේ. ඒ දේ උනේ මොකක් නිසාද? මේ චිත්තජ රූප වල තියෙන සිද්ධිය නිසා. ඒ නිසා චිත්තජ රූප තමයි තේරවාදයේ හැටියට කාරක දෘෂ්ටියට මට වසඟේ පවත්වන දෘෂ්ටි කීපයක් තියෙනවා පිළිබඳව තියෙන. එකක් තමයි මට අවශ්‍ය විදිහට මගේ ඉරියව් පැවැත්වීම. තව වසඟයක්නේ අර සත්‍යයෙන් අහන්නේ. වසඟේ තියෙනවා නම් ඒ රූපය තරුණ කරගත්තේ නැති කියලා. ඒක තව ඒ කියන්නේ වසවත්ති භාවයේ එක ලක්ෂණ තියෙනවා. එක වසවස්ති භාවයක් තමයි මගේ කය පරිහරණය කරනවා ඉරියව් පවත්වන අවශ්‍ය විදිහට. මෙන්න මේ දෘෂ්ටිය ඇති වෙන්නට ප්‍රධානම සාධකය තමයි චිත්තජ රූප. ඒ නිසා චිත්තජ රූප කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒක ගැන හිතලා තියෙන එක ගැඹුරින් කල්පනා කරනවා කියන එක විශේෂයෙන් දෘෂ්ටිය උද්ඝාටනය නැත්තම් ගලවන්නට දෘෂ්ටිය දුරු කරන්නට විශේෂයෙන් අවශ්‍යයි මේ චිත්තජ රූප සම්බන්ධයෙන් තියෙන දැනුම. ඒ නිසා මේක වැදගත් පාඩමක්, ලස්සන පාඩමක්. ප්‍රශ්න තියෙන තරම් ගොඩක් දේවල්. ඉතින් ඒක අපි තමයි අද ආරම්භ කරන්නේ. මේ චිත්තජ රූප උපදව සිත් 75ක් තියෙනවා. සිත් 75ක් තියෙනවා. මොනවද 75 89 දෙපස් විඥානේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන විඥාන 10යි අරූප ලෝකේ පමණක් පහළ වෙන අරූපාවචර සිත් 4යි කියන 75 හතර අතහැරියම්. ඒ 14 මේ සිත් 14 කිසිම විටකදී කිසිම ආකාරයකින් චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒකට හේතුව අපි දැන් කතා කරනවා. ඇයි ඒක උපදවන්නේ නැත්තේ? ඊට අමතරව මේ සිත් 75 අතරත් සමහර අවස්ථාවලදී විශේෂයෙන් ප්‍රතිසන්දි සහ චුති කියන සිත් වලින් චිත්තජ රූප උපදවන්නේ නැහැ කියන එකක් තියෙනවා. ඊළඟට මේ 75 වුණත් චිත්තජ රූප උපදවන්නේ පංචවෝකාර භවයේදී. ඒ කියන්නේ ස්කන්ධ පහම තියෙන භවයකදී. අසඤ්ඤ සත්‍යයේ චිත්තජ රූප ගැන කතා කරන්න නැහැ. හේතුව නැහැ හිතක් නැති නිසා. අරූප ලෝකයේ චිත්තජ රූප පහළ වෙන්නේ නැහැ. රූපයක් මුලින් ඉඳන් පැවතෙන ප්‍රතිසන්දි මොහොතේ ඉඳන් පැවතෙන රූපයක් නැති නිසා. ඒ නිසා මේ චිත්තජ මේ 75 වුණත් ඒ 75 සම්බන්ධයෙන් කරුණු හතරක් අපි කතා කරනවා. එකක් තමයි ඒ 75 සම්බන්ධයෙන් ගත්තම පංචවෝකාර භවය තුලදී පහළ වෙනවා කියන එක පහළ විය යුතුයි. ඊට පස්සේ ප්‍රතිසන්දිසිත ඊළඟට චුතිසිත චුතිසිත සහ ප්‍රතිසන්දිසිතයි චුතිසිතයි ඊළඟට ඒ පංචවෝකාර භවයේ පහළ වෙන අවස්ථාව ගැනයි අපිට කතා කරන්න තියෙනවා. ওই ටික මේක සම්බන්ධයෙන් තව විශේෂයෙන් කතා කරන්නට ඕන. ඊළ අමතරව මේ සිත් වලින් ඇයි උපදවන්නේ නැත්තේ කියන එකත් අපි සාකච්ඡා කරනවා. ඒකෙදි දැන් අපි දෙවෙනියට කතා කරන්නේ සිත් 75යි. එවැනි විස්තර ගන්න එක කෙටි අපෝ නැවත. මේ 75 ආවේ විඥාන 10යි අරූප විපාක 4යි. අරූපාවචර සිත් 12ක් තියෙනවානේ. එයින් විපාක සිත් 4යින් කරනවා. ඒතර 75. මේ 75 වුණත් අපි කතා කරන්නේ පංචවෝකාර භවයේ පහළ වෙන විතරයි. පහළ වෙනකොට විතරයි. සහ චුති ප්‍රතිසන්දි කියන සිත් දෙක අතහැරලා. මෙහෙම තමයි මේ 75 ගැන කතා කරන්නේ. හරිනේ. ඒතර මේ අවස්ථාවවලදී මේක චිත්තජ රූප උපදවන්නේ නැහැ. මේ සිත් 14 කිසිම ආකාරයකින් චිත්තජ රූප උපදවන්නේ නැහැ කියන තැන තියෙනවා. එතකොට ඒකෙදී දැන් චිත්තජ රූප මම ඉස්සෙල්ලත් කතා කරා. චිත්තජ රූප උපදවන්නේ සිත විතරක් නෙවෙයි චෛසික සමූහයම. ඒ කියන්නේ චිත්තුප්පාදයෙන් තමයි චිත්තජ රූප උපදවන්නේ. එයිනුත් චිත්තුප්පාදය චිත්තජ රූප උපදවන්නේ උපාදක්ෂණයේදී. උත්පාදක්ෂණේ හට ගන්නක්ෂණේ උපදවන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා ඨිති සහ භංගක්ෂණ තියෙනවා සිතට. හරිනේ මූල ටීකා මතේ හැටියට උපාද භංග කියන සන දෙකයි. මේ අවශේෂ සනවලදී චිත්තජ රූප ඉපදවීමක් නැත. විශේෂයෙන් භංගක්ෂණය ගැන තොරතුරු අපිට එනවා යමක පාඨයේදී. වචී සංඛාරෝ නිරුජ්ජති තස්ස කාය සංඛාරෝ උපජ්ජති කියන එක නෝ උත්තරේ එන්නේ. ඒ කියන්නේ යමකට විතක්ක වචී සංකාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියලා කිව්වම චිත්තුප්පාදේ ගන්න පුළුවන්. ඒ චිත්තුප්පාදේ නිරුද්ධ වෙන අවස්ථාවක, බිඳෙන අවස්ථාවක කාය සංකාර කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස එතන අරන් තියෙනවා.
ඒ ආස්වාස ප්‍රස්වාස හටගන්නේ නැහැ කියන එක අපි සාමාන්‍යයෙන් සලකනවා. නමුත් ඒකට යුක්තියක් අපි ගන්නවා. යුක්තිය මොකද්ද? මේ උපාදක්ෂණයේදී පමණක් චිත්ත රූප උපදවන්නට. මේ චිත්ත රූප කියන එක කර්මජ රූප වගේ නෙවෙයි. චිත්ත රූප කියන්නේ සිත නිසා හටගන්න රූප ටික. එතකොට සිතේ තියෙන ප්‍රබල දුර්වල බව ඊටාම වැදගත් සාධකයක් මේ චිත්ත රූප හට ගැනීමට. අපි කතා කරා රූපේ සාමාන්‍යයෙන් ප්‍රබල වෙන්නේ තිතික්ෂණයේදී. රූපයේ උපාදක්ෂණයයි භංගක්ෂණයයි කියන දෙකේදී දුර්වලයි. තිතික්ෂණයේදී ක්‍රමානුකූලව දුර්වල වෙගෙන යනවා. නමුත් තිතික්ෂණයේදී උපාදක්ෂණයට වඩා ප්‍රබල වෙනවා. හේතුව මොකද්ද? ඒකට හේතුව ඒ රූපයට ලැබෙන ප්‍රත්‍ය පරිපූර්ණ වෙන්නේ තිතික්ෂණයේදී. තේජෝ ධාතුවෙන් අන්තර් කලාපීය කලාප අභ්‍යන්තර තේජෝ ධාතුවෙන් බාහිර තියෙන තේජෝ ධාතුවෙන් කලාප අභ්‍යන්තර ඕජා රූපයෙන් බාහිර ඕජා රූපයෙන් ජීවිත කලාප අභ්‍යන්තර ජීවිතේන්ද්‍රියෙන් බාහිර ජීවිතේන්ද්‍රියෙන් ඒ වගේම පච්චාජාත ප්‍රත්‍යසිතෙන් මේ සියල්ල ලැබෙන්නේ තිතික්ෂණයේදී. ඒ නිසා රූපය තිතික්ෂණයේදී ප්‍රබලයි. රූපේ උපාදක්ෂණයේදී සහ භංගක්ෂණයේදී දුර්වලයි. උපාද සහ භංගක්ෂණ වලදී රූපය දුර්වලයි. නමුත් නාමය ගත්තම නාම ධර්මයෝ ඒ කියන්නේ චිත්තුප්පාදයේ ගත්තම මේ ධර්මයෝ උපාදක්ෂණයේදී තමයි ප්‍රබල. මොකද හේතුව සිතකට ලැබෙන මූලිකම ප්‍රත්‍ය ලැබෙන්නේ పూర్ව සිතෙන්. එතකොට මේ పూర్ව සිතෙන් මේ වේගයනේ චිත්ත වේගය කියලා අපි එකට කියනවා. චිත්ත වේගය. මේ චිත්ත වේගය ඒකට අපි කියනවා ආරම්මණග්‍රහණ වේගය. සිත නිරුද්ධ වුණාට මේ වේගය සංසිඳෙන්නේ නැහැ. ඒ වේගය නිසා අලුත් සිතක් හට ගන්නවා. එතකොට ඒ හට ගන්නවත් එක්ක මේ වේගය සංසිඳෙනවා. මේ වේගයත් එක්කම අලුත් හිතත් එක්ක මේ වේගය සංසිඳෙනවා. එතකොට මේ වේගය ලැබෙන්නේ උපාදක්ෂණේ. ඒ සපෝට් එක උදව්ව ලැබෙන්නේ උපාදක්ෂණේදී. ඒ නිසා සිත උපාදක්ෂණේදී ප්‍රබලයි. උපාදක්ෂණේදී මේ අවස්ථාවේදී ප්‍රබලයි. ඒ නිසා සාමාන්‍යයෙන් කියන්නේ උදාහරණයකට නයි හතක් එනකොට පොළවෙන් මොකද වෙන්නේ? මල් කියන්නේ අපි මරණානුස්සති නයි හතු කකුල පොළවෙන් මතුවෙන ගමනේදී මුදුනෙන් පස් පිටක් රැගෙන එන්න ආසේ කියලා. ඒ කියන්නේ ජීවිතය තමක මරණය පැමිණෙනවා කියලා අපි මරණානුස්සතියදී කියනවා. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් සිත හට ගන්නකොට සිතත් සමග රූප ටිකක් උපදිනවා. ඒකට හේතුව මේ සිත ප්‍රබල වෙන්නේ උපාදක්ෂණයේදී. රූපේ වගේ නෙවෙයි. රූපේ ප්‍රබල වෙන්නේ තිතික්ෂණේ. ඊළඟට අපි එනවා දැන් සිත විතරක් නෙවෙයි චිත්තුප්පාදයම තමයි මුළු චිත්තුප්පාදයම තමයි රූප පොදවන්නේ. සිත විතරක් නෙවෙයි. චිත්තචෛසික ධර්ම සමූහයම. ඇත්තට මේක සිත කියලා කිව්වට මෙතන චිත්ත චෛතසික සමූහයම අරගන්නට ඕනේ. මේ සිත් 75 පහළ වෙනවා චෛසික 52කම පහළ වෙනවා. මේ සිත 75 පහළ නොවන චෛසිකයක් නැහැ. ඒ සිතට අනුකූලව. එතකොට මේ චිත්ත චෛසික ධර්ම සමූහය ඒ වෙලාවේ පහළ සමූහයම තමයි චිත්තුප්පාදයේ තමයි රූප උපදවන්නේ. ඒ අතරතුරත් විශේෂයෙන්ම චිත්තජ රූප ඉපදවීමට ලොකුම දායකත්වය ලැබෙන්නේ මේ චෛතසික වලින් ධානාංග වලින්. කොහොමද යන්සි කරදුනා ධානාංග අපි දන්නවා මාර්ගාංග ධානාංග හේතු අධිපති ආහාර ඉන්ද්‍රිය මේ වගේ විශේෂ බල නේද මේ වගේ විශේෂ නාම ධර්ම ගැන අපි කතා කරනවා. ඒක පුහුණු යටතේත් කතා කරනවා අපි ධර්ම ඉගෙන ගන්නකොටත් අපි කතා කරනවා. ඒතර මේකේ තියෙන එක අංග ටිකක් තමයි ධානාංග. ධානාංග කියලා කියන්නේ මොකද්ද? ධානාංග කියලා කියන්නේ සෑම නාම ධර්මයකම තියෙන ආරම්මණග්‍රහණ හැකියාව. ඒ ආරම්මණග්‍රහණ හැකියාව ඇති නාම ධර්මයන් අතර වැඩිපුර ආරම්මණග්‍රහණ හැකියාව ඇති ධර්මයට කියනවා ධානාංග කියලා. තමයි ධානාංග කියලා කියන්නේ. ජා කියන ධාතුවෙන් ගන්න උපනිජ්ජායනේ බැලීම. නැත්තම් ජාපනේ විනාශ කිරීම. හොඳටම අරමුණ ගන්න ධර්මයෝ ධානාංගයෝ. තවත් තරයකින් අපි ආධ්‍යාත්මික පැත්තෙන් කතා කරනකොට කියනවා බාහිර ප්‍රතිපක්ෂ ධර්මයෝ දවන විනාශ කරන ධර්මයෝ ධානාංගයෝ කියලා කියන. ඒකට තමයි විතක්කයෙන් තීන මිද්දේ, ਵਿਚාරයෙන් විචිකිච්ඡාව, ප්‍රීතියෙන් ව්‍යාපාදය, සුඛයෙන් උද්ධච්ච කුක්කුච්චය, ඒකාග්‍රතාවෙන් කාමච්ඡන්දේ දුර වෙනවා කියන්නේ ඒ පරියය. නැත්තම් ආරම්මන උපනිජ්ජායන ලක්කන උපනිජ්ජායන හොඳට ගිහිල්ලා අරමුණ ගන්න
අරමුණ හෝ ලක්ෂණ ගන්න ධර්මය ධානාංග. ධාන කියන්නේ ආරම්මන ග්‍රහණ හැකියාව වැඩි ධර්මය. ඒ නිසා ධානාංග ධාන ප්‍රත්‍ය ලැබෙන සිත්වල ආරම්මන ග්‍රහණ හැකියාව වැඩි. ධාන ප්‍රත්‍ය. මග්ගංග කියලා කියනවා. මග්ගංග කියලා කියන්නේ කුසල සුගති දුර්ගති නිර්වාණයට සිත යොමු කරන. ඒක කරන්නේ සිත කුසල අකුසල වලට බර කරවලා. ඉස්සලම කුසල පැති පහකට යොමු කරනවා. කුසලයට බර කරොත් සුගතියට හෝ නිවනට, අකුසලයට බර කරොත් දුගතියට. ඒ තමයි මාර්ගාංගවල කෘත්‍ය. හේතු වල කෘත්‍ය තමයි සිත ආරමුණේ හෝ යම් යම් ක්‍රියාකාරකම් වල මනාව පිහිටවනවා. ස්ථාවර කරනවා. ඉන්ද්‍රිය ධර්ම වල කෘත්‍ය තමයි තම තමන්ට අදාළ කෘත්‍යවල මූලිකත්වය අරගන්නවා. ඒවා වලින් තොරව කටයුතු කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ආරම්මණය ගැඹුරින් දැනගන්නවා කියන එක විශේෂ කෘත්‍යයක්. ඒ කෘත්‍ය කරන්නට බෑ නාම ධර්මයන්ට ප්‍රඥාවෙන් තොරව. විශ්වාස කිරීමට අපහසු ගැඹුරු ධර්ම ප්‍රතිසන්දිය මතු උප්පත්ති කර්ම වගේ ඒවා හිතට පිළිගන්නට බෑ හිතේ පිරිසුදුකම ශ්‍රද්ධාව නැතිනම්. ඒ වගේ ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය කියන එක විස්තර කරන්න ඕනේ එක එක ඉන්ද්‍රියක් යටතේ. එක ඉන්ද්‍රියක් යටතේ ඒ කෘත්‍ය කිරීමෙහි මූලිකත්වය ගන්න. සමහර ලාවට කියන්නේ එයා නැතුව ඒ කෘත්‍ය කරන්නට බෑ. ඒ තමයි ඉන්ද්‍රිය ලක්ෂණ. අධිපති ලක්ෂණය කිව්වම ඒකට වඩා වෙනස්. අධිපති කියලා කියන්නේ විශේෂයෙන්ම పూర్ව සංස්කාර. ඒ කියන්නේ పూర్වයේ තිබිච්ච පුහුණුවක් නිසා සසර වෙන්න පුළුවන් මේ ජීවිතේ වෙන්න පුළුවන්. ඒ නිසා මොකක් හරි ඉලක්කයක් කරා චිත්තසංතානයේ ඇදගෙන යන චිත්තසංතානයේ තල්ලු කරන බලවත් ගතිගුණ ටිකක් අධිපති කියලා කියනවා. එතකොට ඒ වගේ ඒ ධර්ම ආහාර කියලා එකක් තියෙනවා. ආහාර ගත්තම විශේෂයෙන් ප්‍රත්‍ය වෙන බව. ප්‍රත්‍ය ශක්තිය වැඩි ආහාරවල. සූවිසි ප්‍රත්‍ය වැඩිපුරම ප්‍රත්‍ය ශක්තිය තියෙන ආහාර ප්‍රත්‍ය. මේ විදිහට ඒ නාම ධර්මයෝ කියනවා කොටස් ධානාංග මාර්ගාංග. මම නිකන් කෙටියෙන් හැඳින්වුවේ මෙහෙම දෙයක් තියෙනවා කියලා කියන්නේ. ධානාංග මාර්ගාංග හේතු අධිපති ආහාර ඉන්ද්‍රිය කියලා අපි ධර්මය අහනවා. දවස් සූත්‍රවලත් හම්බ වෙනවා. ඒ අතර තියෙනවා ධානාංග කියලා කොටසක්. මේ ධානාංග කියලා කියන්නේ වැඩිපුර ආරම්මන ග්‍රහණය හැකියාව ඇති ධර්ම. මේ ධානාංග කියන ඒවා දැන් චිත්තචෛසික ධර්මයෝ රූපය උපදවනකොට ඒනොත් විශේෂයෙන්ම මේ චිත්තචෛසික ධර්ම අතර මූලිකත්වය ගන්න සිත. චිත්තජ රූප උපදවන්නට. මෙයා තමයි මූලිකත්වය. ඒ නිසා චිත්තජ රූප කියලා කියන්නේ. මොකද මූලිකත්වය ගන්න. ප්‍රධාන වෙන්නේ සිත. මේ සිත චිත්තජ රූප උපදවන්නේ චිත්තජ රූප කියලා ගමුකෝ. මේ චිතෙන් චිත්තජ රූප උපදවන්නේ ධානාංග වලත් උපකාරය ලැබුණොත්. ධානාංගවල උපකාරය ලැබුණ නැත්නම් සිතට බෑ චිත්තජ රූප උපදවන්නට. ඒක ප්‍රධානම එක. එන ධානාංග තමයි අත්‍යවශ්‍යම සාධකය. අටුවාවේ කියනවා මාර්ගාංග හේතු විකලත්වය. ඇති අඩුවීමත් හේතුවක්. නමුත් ඒක අපි දැනගන්නට ඕනේ මෙතනින් ප්‍රබල ධානාංගය. හේතුව මොකද? හේතු නැති මාර්ගාංග නැති. මොකද අහේතුක සිත්වල මාර්ගාංග නැහැ. අහේතුක සිත්වල හේතු නැහැ. හේතු නැති මාර්ගාංග නැති හැබැයි ධානාංග පමණක් තියෙන සිත් චිත්ත රූප උපදවන. ඒ තමයි අහේතුක සිත් 8ක් තියෙනවා. දෙපස් විඥානේ හැර ඉතිරි අහේතුක සිත් 8 ධානාංග තියෙනවා. ඒ ධානාංග තියෙන හැබැයි හේතු මාර්ගාංග නැති සිත් වලින් චිත්ත රූප උපදවනවා. ඒ නිසා මේක අටුවා වෙන්නේ ධානාංග හේතු මාර්ගාංග ආදී නැති සිත් තමයි චිත්ත රූප උපදවන්නේ නැත්තේ. ඒක ටීකාවේ විස්තර කරනවා. මෙතන ප්‍රධානත්වය දෙන්නේ ධානාංග වලට. මාර්ගාංග හේතු ආදීනොත් විශේෂ රූප උපදවනවා. හැබැයි ඒව උපදවන්නේ ධානාංග තිබුණොත් විතරයි. ධානාංග තමයි චිත්තද රූප ඉපදවීමේ බලදායකය. බල ලබා දෙන්නේ. ඒක කොහොමද ඒකට සම්බන්ධය කියන එක මට හිතා ගන්න අමාරුයි. එහෙම විස්තරයක් තිබුණේ නැහැ. නමුත් ඕන් තමයි බලය ලබා දෙන්නේ කියලා කියන්නේ. මොකද්ද ඒකේ ධානාංග වලයි තිබු විශේෂත්වය කියලා ප්‍රශ්නයක් අහපුවා කියන්නේ. මොකද්ද ධානාංගයි චිත්තද රූප අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. නමුත් කියන්නේ ධානාංග වල උපකාරය ඇති කල්ලි පමණයි සිත ඒ වගේම මාර්ගාංග හේතු ආදී පවා චිත්තද රූප උපදවන්නට සමර්ථ වන්නේ. ඒ වගේම තව ක්‍රමයකට කොහොම සිත විතරනේ මේකේ තියෙන තවත් ප්‍රබලයක් තමයි චේතනාව කියන එක. මොකද චෛසික වල ඉන්න ප්‍රබලම එක්කෙනා. චේතනාවත් ප්‍රබලයි. චේතනාවත් චිත්තද රූප උපදවනවා. ඒ චේතනාවනේ කර්මය වෙන්නේ. නේද? සතෙක් මරනකොට කර්මයේ චේතනාව. ඒ නිසා චේතනාවට අනුකූලව තමයි චිත්තද රූප උපදින්නේ විශේෂයෙන්.
කොටින්ම ඒ දැන් උදාහරණයකට අපි කෙනෙක්ට අතින් ගහලා බෙල්ල කපලා මැරුවොත් සාමාන්‍යයෙන් ධර්මයේ හැටියට අපිටත් විපාකය ලැබෙන්න ඕනේ බෙල්ල කැපෙන්නේ. කම්ම සරික්ඛ විපාක කියන්නේ කර්මයට සරිලන විපාකය. එතකොට චේතනාව තිබුණේ බෙල්ල කපන්න. චිත්තදෘප වැඩ කරේ සඳහා. ඒ නිසා ඒ චේතනාවෙත් තියෙනවා චිත්තදෘප එක්ක ලොකු සම්බන්ධයක්. ඒ චේතනාවට පවා චිත්තදෘප උපදවන්නට මාර්ගාංග ඒ වගේම හේතු සිත චේතනා මේ සියල්ලටම චිත්තදෘප උපදවන්නට අත්‍යවශ්‍යම සාධකය තමයි ධානාංග. අත්‍යවශ්‍යම සාධකය තමයි ධානාංග. ධානාංග නැති සිතක චිත්තදෘප උපදින්නේ. ධානාංග නැහැ දෙපස් විඥානේ. මේකේ ධානාංග නැහැ. විඥාන 10 ධානාංග නොමැත. මොනවද ධානාංග කියලා දැන් ඒක කියන අමුතු කරන්නේ මට. ධානාංග කියන්නේ මොනවද? ධානාංග ගත්තම ධර්මතා වශයෙන් ඒ කියන්නේ දේවල් වශයෙන් 7ක් කියනවා. අපි පරමාර්ථ වශයෙන් 5යි. මොනවද? විතර්කය, විචාරය, ප්‍රීතිය, වේදනාව, ඒකාග්‍රතාව. විතක්කය, විචාරය, ප්‍රීතිය, වේදනාව, ඒකාග්‍රතාව. මේ තමයි ධානාංග 5. හරිනේ? මේ තමයි ධානාංග 5. මේ ධානාංග විතක්කය, විචාරය, ප්‍රීතිය, වේදනාව, ඒකාග්‍රතාව. මේ ධානාංග 5න් දෙකක් සර්වචිත්ත සාධාරණයි. නේද? පස්ස වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතාව, ජීවිතේන්ද්‍රයේ මානසික වේදනාව, ඒකාග්‍රතාවයි සර්වචිත්ත සාධාරණයි. මේ තුන ප්‍රකීර්ණකයි. එතන ඕක දෙපස් විඥානයේ ධානාංග නැත. මොකක්ද ඒකට හේතුව? ධානාංග අතර වැදගත්ම අවශ්‍යම ධානාංගය තමයි ඒකාග්‍රතාව. මොකද ධානාංග යනු අරමුණ වැඩිපුර ගන්න එකනේ. එතන ප්‍රබලම ධානාංගය තමයි ඒකාග්‍රතාවය. හැබැයි අපේ ධර්මයේ කියනවා යම් කිසි සිතක විතර්කය නැතිනම් ධම්මසංගණයට අනුව ධම්මසංගණයේ ණය ක්‍රමයට අනුව යම් කිසි ධම්මසංගණය කියලා කියන්නේ ඒක මේ ධම්මසංගණය නැහැ හින්දිනවට මතක හැටියට මේ තේරවාදීගේ ණය ක්‍රමයේ හැටියට යම් කිසි සිතක විතර්කය කියන චෛතසිකේ නැතිනම් අරමුණට අරගෙන යන චෛතසිකේ ධර්මයේ විතර්කය කියන චෛතසිකේ නැතිනම් මොන අංගයක් තිබුණත් විතක්කය කියන චෛතසිකේ නැති වෙනවා කියන එකේ තේරුම ඒක හීන වෙනවා. නැතුව ඒක ඉක්මවලා නැති කරගන්න එක නෙවෙයි. දැන් ဒုတိ ය ධානයට කියන විතර්කේ නැහනේ. නේද? ඒ වගේ ඉක්මවීමක් ගැන නෙවෙයි වෙන ක්‍රමයකින් විතර්කේ නැතිනම් ඒ විතර්කේ නැති සිතක චිත්තුප්පාදයක මොන ධර්ම තිබුණත් ඒකක්වත් ධානාංග භාවයෙන් සලකන්නේ නැහැ. ඒ නිසා දෙපස් විඥානයේ ගත්තම දෙපස් විඥානයේ තියෙන්නේ චෛතසික 7යි. මොනවද 7? ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතාවය, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය. මේ තමයි මේ දෙපස් විඥානේ චක්කුසෝත ගාන જીවහා විඥාන කියන සිත් 7 තියෙන චෛතසික ධර්ම 7. දැන් බලන්න මේ 7න් ඒක ධානාංග කීයක් තියෙනවද? වේදනාව ධානාංගයක්. ඒකාග්‍රතාවයේ ධානාංගයක්. ඉතිරි ඒවා ධානාංග වෙන්නේ නැහැ. එතකොට මේ ධානාංග දෙකක් මෙතන තියෙනවා. ධානාංග දෙකක් තියෙනවා. හැබැයි විතර්කය මේකේ නැහැ. විතර්කේ නැහැ. විතර්කේ නැති වෙන්නේ හේතුව තමයි අරමුණ ඒ වෙතට ඇවිත් තිබීම. සිත වෙතට ඇවිල්ලා පැමිණ තිබීම. ඒ නිසා ඒක හටගන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා ඒකේ ආරම්මන ග්‍රහණ හැකියාව සාමාන්‍යයෙන් ධානාංග භාවයට යන්නේ නැහැ. ධානාංග භාවයට යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් සිත්වල ආරම්මන ග්‍රහණ ප්‍රබලත්වය ඒ කියන්නේ සිතේ ඒ විඥානයේ තියෙන අවබෝධය නැත්නම් ප්‍රකට බව සලකනකොට දුර්වලම ආරම්මන ග්‍රහණයක් තියෙනවා කියන්නේ මනෝ ධාතුවේ. පංචද්වාර ආවර්ජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. දෙපස් විඥාන ඊට වඩා ප්‍රබල කියලා කියන අරමුණ ප්‍රකටයි යාට. නමුත් මෙතන ගත්තම ධානාංග බෙහෙදයෙන් ගත්තම විතර්කේ නැහැ මේ දෙපස් විඥානේ. ඒ නිසා මේ තියෙන වේදනාව සහ ඒකාග්‍රතාවයකින් දෙක තිබුණත් ඒවා ධානාංග ලෙස සලකන්නේ නැහැ. ධානාංග ලෙස සලකන්නේ. ඒ නිසා දෙපස් විඥානේ ධානාංග නැත. වේදනාව ඒකාග්‍රතාවයේ තිබුණත් අපි ධානාංග ලෙස ගන්නෙ නැහැ ඒ කට්ටිය. ධානාංග නොමැති නිසා ඒ කියන්නේ විතර්කයේ ලොකු බලපෑමක් තියෙනවා මේ කට්ටියට.
ඒ ධානාංග නිසා ගන්නෙ නැති නිසා දෙපස් විඥාණයෙන් චිත්තජ රූප ඉපදවීමක් නැත. චිත්තජ රූප ඉපදවීමක් නැහැ. එතකොට අපි කියන්නට ඕනේ සිතෙන් චිත්තජ රූප උපදවනකොට මූලික වශයෙන්ම දායකත්වයේ ලබා දීලා තියෙන්නේ ධානාංග වලින්. ඒ ධානාංග නැතිවීම නිසා දෙපස් විඥාණයෙන් චිත්තජ රූප ඉපදවීමක් නැත. ඊට පස්සේ අපි යමු අරූපාවචර විපාක සිත් 4 සම්බන්ධයෙන්. අපි මේ පාඩම මෙතනින් නවත්තනවා අද දවසේ. අරූපාවචර විපාක සිත්. අරූපාවචර විපාක සිත් කියලා කියන්නේ අරූප කුසල සිත නිසා හටගන්න විපාකයක්. ඒක පහළ වෙන්නේ අරූප ලෝකෙ විතරයි. ඒක කාමාවචර ලෝකයක රූපාවචර ලෝකයක පහළ වෙන්නේ නැහැ. මොකද අරූපාවචර භවයේ ප්‍රතිසන්දි ගන්නේ භවාංග චුතිස්කෘත්‍ය කරන්නේ මේ අරූපාවචර විපාක සිත් 4. අරූපාවචර විපාක සිත් 4. එතකොට දැන් මේ අරූපාවචර විපාක සිත් 4 වෙන තැනක පහළ වෙන්නේ අරූප ලෝකේ පමණයි පහළ වෙන්නේ. ඊළඟට අපි ඒ වගේම කිව්වා මේ සිත් 75 වුණත් චිත්තජ රූප උපදවන්නේ පංචවෝකාර භවයේදී කියලා. ඒ කියන්නේ අරූප ලෝකේ නැතුව වෙන ඔය දිව්‍ය ලෝක, මනුස්ස අසඤ්ඤ සත්වයේ හැර බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, අපාය කියන ඒවා තමයි චිත්තජ රූප උපදවන්නේ. අරූප ලෝකේ හටගන්න වෙලාවක මේ 75 වුණත් මේ 75 වුණත් චිත්තජ රූප ඉපදවීමක් කියලා එකක් නැහැ. ඒකට හේතුව තමයි ඒ භවයේහි මුලපටන් පැවතෙන කර්මජ සන්තතියක් නැහැ. ඒක අටුවාවේ දක්වලා තියෙන්නේ රූපස්ස නත්තිතාය. රූප නැති නිසා තමයි උපදවීමක් සිද්ධ වෙනවා. ඒක පරමත්ත දීපනේ ලස්සනට විස්තර කරනවා. මේකට හේතුව තමයි කර්මජ සන්තතියක් නොමැතිවීම. විභාවනයේ දක්වලා තියෙනවා රූප විරාග භාවනාවෙන් ලැබපු භවයක් නිසා. රූප විරාග භාවනාවෙන් ලැබපු භවයක් නිසා, ඒ වගේම රූප විරාග භාවනාවේ ප්‍රතිඵලයක් නිසා අරූප විපාක සිත් වලින් උපදවන්නේ නැහැ. නමුත් ඒකට ප්‍රතිතරකයක් පරමද්දීපණිය කියනවා. හේතුව තමයි නාම රූප විරාග භාවනාව වෙන මාර්ගසිතේ විපාකයේ වෙන ඵලසිත චිත්තජ රූප උපදවනවා. ඒ නිසා අරූපාවචර විපාක සිත චිත්තජ රූප උපදවන්නට හේතුව ඒකේ කර්මයේ බලපෑම කියලා කියම යුක්තියට ගැලපෙන්නේ නැහැ. මොකද ඊට වඩා නාම රූපයෙන් අනුත්පාද නිරෝධයට හේතු වෙච්ච මාර්ගසිතේ විපාකයේ වෙන ඵලසිත ප්‍රබල ලෙස චිත්තජ රූප උපදිනවා. හැබැයි ඒ උපදවන්නේත් රූපයේ සහිත භවයක. ඒ නිසා ප්‍රධානම සාධකයේ විය යුත්තේ රූපය පවතින තැනක් වෙන්නට ඕනේ. කලින් නම් පැවතගෙන රූපය පැවතින තැනක තමයි චිත්තජ රූප උපදින්නේ. නාමය චිත්තජ රූප උපදවන්නට සමර්ථ වෙන්නේ කලින් ඉඳන් රූපේ පැවතෙන තැනක් වුණොත්. ඒ නිසා තමයි අරූපාවචර සිත් හැමතිස්සෙම පහළ වෙන්නේ අරූප ලෝකේ. හරිනේ? ඒ වගේම මේ සිත් 75 ඇතුලෙන් යම් සිතක් අරූප ලෝකයේ පහළ වෙන සාමාන්‍යයෙන් 42ක් මේ 75න් 42ක් අරූප ලෝකයේ පහළ වෙන්න පුළුවන්. හරිනේ? අරූප දෙකේ පහළ වෙන අපි ගණන් එක ඉස්සරහට කතා කරමු හිමින් සැරේ. හරිනේ? මේ 75න් 42ක් පහළ වෙන්න පුළුවන් අරූප ලෝකේ. ඊට අමතරව අරූපාවචර විපාක සිත් 4 වෙනමයි. කොහොම 46යි. ඒ 46ම අරූප ලෝකයේ පහළ වෙනකොට චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒකට හේතුව තමයි ප්‍රතිසන්දි අවස්ථාවේ පටන් අරූප ලෝකේ කර්මජ සන්තතියක් නැහැ. ඇයි කර්මජ රූප උපදින්නේ නැත්තේ? ඒකට හේතුව අරූප කර්මයේ තියෙන රූප විරාග භාවනාව. රූප විරාග භාවනාවේ විපාකයක් ලෙස ප්‍රතිඵලයක් ලෙස කර්මජ රූප උපදින එක වෙනම කතාවක්. ඒ ප්‍රතිඵලයක් ලෙස පහළ වෙන අරූප විපාක සිත රූප උපදවන්නේ නැත්තේ ඇයි? හේතුව කර්මයට වඩා එතන රූප සන්තතියක් නැතිකම. දැන් මාර්ග හිත කර්මජ රූපයක් උපදවන්නේ නැහැ. මොකද ඒක නාම රූප විරාග භාවනාව නිසා. අරූපාවචර කුසල හිතේ චේතනාව කර්මජ රූපයක් උපදවන්නේ. ඒක අපි කතා කරා කර්මජ රූප පාඩමේදී. මෙතනදී අරූප විපාක සිත චිත්තජ රූප උපදවන්නේ නැහැ කියන එක අපි කතා කරා. දැන් අරූපාවචර කුසල හිත මෙලවදී අරූප විරාග භාවනාව වුණත් ඒක රූප විරාග භාවනාව වඩන අවස්ථාවේදී වුණත් ඒ ධ්‍යානයට සමාදිනකොට චිත්තජ රූප උපදවනවා. අපි ඉදිරියේදී කතා කරමු. කෙන් තියෙන ඉරියව්ව ඒ විදිහටම පවත්වන චිත්තජ රූප ටිකක් උපදවනවා. ප්‍රබල චිත්තජ රූප උපදවනවා. සාමාන්‍ය ඉරියව්ව වෙනස් වෙන්නේ නැහැ. ඔය මාර්ග හිත් වලින් ධ්‍යාන හිත් වලින් ඊට හොඳ ප්‍රබල ස්ථාවර චිත්තජ රූප උපදවනවා. ඒ නිසා මේකේ ප්‍රධානම යුක්තිය ලෙස පේන්නේ අරූප ලෝකයේහි චිත්තජ රූප හට නොගන්නට ප්‍රධානම හේතුව තමයි ප්‍රතිසන්දි අවස්ථාවේ පටන් කර්මජ සන්තතියක නොපැවැත්ම. කර්මජ සන්තතියක පැවැත්ම ඇති කල්හි රූප විරාග භාවනා කර්මයක් නාම රූප විරාග භාවනාවේ විපාකයේ වෙච්ච ඵලහිතත් චිත්තජ රූප උපදවනවා. චිත්ත රූප උපදවනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගන්නේ
අරූප විපාක සිත් 4 අනිවාර්යෙන් අරූප ලෝකේ පංච ඊට පස්සේ ඒ අරූප පංච මේවා වුණත් පංචවෝකාර භවයේ පහළ වෙන විට විතරයි ප්‍රතිසන්දි සුදිත උපදවන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. පංචවෝකාර භාවයේ පහළ වෙන විතරයි 75 උපදවන්නේ. අපි මේක අනිත් පැත්ත ලියපෙන චතුවෝකාර භවයේ පහළ වෙනට උපදවන්නේ නැත. නැත්නම් ඒක පැටලෙන්න පුළුවන්. අරූප ලෝකය කියලා දාමුකෝ. අරූප ලෝකයේදී පහළ වෙන විට මේ 75න් 42ක් පහළ වෙන්නට පුළුවන්. ඒ 42 චිත්තද රූප ඉපදවීමක් නැත. එතකොට අපි අද කතා කරේ චිත්තද රූප කියන ගැන දල හැඳින්වීමක්. මොන සිත් වලින්ද ඒක උපදවන්නේ? සිත් 75ක් තියෙනවා. ඒ හිත් 75ට අමතරව දෙපස් විඥාණයෙන් චිත්තද රූප උපදවන්නේ නැහැ. අරූප විපාක හිත් 4 උපදවන්නේ නැහැ. මේ 75 වුණත් අරූප ලෝකයෙහි උපදිනකොට මේ 75න් කවර සිතක් වුණත් අරූප ලෝකෙ උපදිනකොට චිත්තද රූප උපදවන්නේ. ඒකට හේතු යුක්ති ටික අපි කතා කරේ. එතකොට අපි කතා කරා මෙතන සිත කියන්නේ සියලු සිත් නෙමෙයි සිත් 75ක්. ඒකෙන් අයින් කරා දෙපස් විඥානයයි අරූපාවචර විපාක සිත් 4යි. දෙපස් විඥානය අයින් කරන්න හේතුව ධානාංගවල පරිහීනය නැති බව. අරූප විපාක හිත් ඊට පස්සේ කිව්වා ඒ වලින් මේ සිත් තුනත් අරූප ලෝකයේ පහළනකොට චිත්ත රූප උපදවන්නේ නැහැ. ඒකට හේතුව මුලින්ම පැවතෙන කර්මජ සන්තතියක් නොමැතිවීම. කර්මජ සන්තතිය ආරම්භ කරන්නට සමර්ථ වෙන්නේ අරූප කුසල හිත. ඒ නිසා අරූප විපාක හිත් 4 පහළ වෙන්නේ හැමතිස්සෙම අරූප ලෝකෙ නිසා. අරූප විපාක හිත් 4ත් සමර්ථ නැහැ චිත්තද රූප උපදවන්න. ඒකට හේතුව වෙන විශේෂයක් නෙවෙයි. අරූප විපාක හිත් 4 පහළවන්නේ අරූප ලෝකේ පමණයි. ඒකයි හේතුව. අරූප ලෝකේ පහළන කිසිදු හිතක් චිත්තද රූපයක් උපදවන්නේ. ඒ නිසා කරුණු ටික අපි කතා කරා. හෙට දවසේදී මම කතා කරනවා ප්‍රතිසන්දිසිත සහ චුතිසිත. මේකේ මත එකක් තුනක් තියෙනවා චුතිසිත සම්බන්ධයෙන්. ඒක පිට හිමින් කතා කරනවා. ප්‍රතිසන්දිහිත හා චුතිසිත රූප උපදවන්නේ නැහැ කියන අදහස. එතකොට මේකෙදී සියලු චුතිසිත රූප උපදවන්නේ නැහැ කියන එක තමයි මූල ටීකා අදහස. රහතන් වහන්සේගේ චුතිසිත විතරක් උපදවන්නේ නැහැ කියන එක අටුවාවේ අදහස. අනුටීකා අදහස තමයි චුතිසිත පමණක් නොවේයි චුතිසිතට මොබ තිබිච්ච අවසාන කර්මයට ආසන්නව පහළ වෙච්ච අවසාන සිත් 17ෙම චිත්තද රූප උපදවන්නේ. ඒක මම යුක්ති ගවේෂණයකට යන්නේ නැහැ. ඒක මොකද යුක්තිය ගවේෂණය කරන්න ලොකුවට මේකේ ගැඹුරක් නැහැ. ඒක සම්බන්ධයෙන් තොරතුරු ටික විතර මම කියන්නම්. මේවා කරන්නම්. මොකද ඒක අටුවාවේ දීලා තියෙන ඉතාලම කෙටි තොරතුරක්. ඒක කොටිම කිව්වොත් එහෙම උදාහරණයකට භවයෙන් භවයට රූපයන් අතර සම්බන්ධයක් ගැන තමයි එතන කියවෙන්නේ. ඉතින් ඒක ප්‍රතික්ෂේප කරනවා මූල ටීකාව සහ අනු ටීකාව කියන දෙකෙන්ම. ඒ නිසා මම කෙටි අදහසක් තමයි කියන්නේ ප්‍රතිසන්දිසිත සහ චුතිසිත කියන එක රූප උපදවන්නට නැතිවන්නේ කවර කරුණු නිසාද කියන එක කතා කරලා මම හිතන්නේ බොහෝ දුරට මුළු දවසම ගනී මේ මාතෘකාවට. ඊළඟට අපි ඉදිරිපත් යනවා චිත්තද රූප, චිත්තද සන්තති, චිත්තද කලාප ගැන කතා කරලා ඒකේ විශේෂයෙන් කතා කරන්න තියෙන දෙයක් තමයි ඒ චිත්තද රූප වල හැකියාවල් කියලා. කය වෙනස් කරන්න පුළුවන් චිත්තද රූප උපදවන සිත් මොනවද? කය ස්ථිරව පවත්වන චිත්තද රූප උපදවන සිත් මොනවද? hina වෙන්න පුළුවන් චිත්තද රූප උපදවන්නේ, අඬන්න පුළුවන්, හුස්ම ගන්න පුළුවන්. මේ වගේ චිත්තද රූප වල තියෙන කැපැසිටිය, හැකියාවන් ගැන වෙනම අපි කතා කරනවා. ඊට පස්සේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන රූප දෙක ගැන කතා කරාම ඒකෙදි චිත්තද සන්තති ගැන යම් අවබෝධයක් එනවා. කොහොමද මේක වැඩ කරන්නේ කියන එක ගැන. ඊට පස්සේ අපි ඍතුජු කියන රූප ගැන මාතෘකාවට පිවිසෙනවා. එහෙනම් අද අපි කතා කරේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ චිත්තද රූප යනු සිතයි ඍතුජු රූපය අතර තියෙන බ්‍රිජ් එක සම්බන්ධය ඇති කරේ චිත්තද රූප වලින්. හරියට කර්මයයි කර්මජ රූපය අතර කර්මයයි රූපය අතර සම්බන්ධය කර්මජ රූප වලින් ඇති කරා වගේ සිතයි රූපය අතර සම්බන්ධය චිත්තද රූප වලින් ඇති කරනවා. චිත්තද රූප කියන එක විශේෂයෙන්ම කාරක දෘෂ්ටියට අපිට අවශ්‍ය පරිදි අවශ්‍ය දේවල් කරනවා කියන ඒ දෘෂ්ටියට ප්‍රබල සාධකයක්. ඒ නිසා ඒක විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු රූප කොටස තියෙන්නේ අපේ විදර්ශනාවට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දෙනවා. මනෝ ධාතු සික්කය කිව්වා දුර්වලම කියලා මම අවබෝධ කළා හරියට දන්නේ නැහැ. එතන විතක්ක ਵਿਚාර අභිමුඛ වශයෙන් 10ක් තියෙනවානේ සම්පතිත්. ඔව්. එතකොට ඒකේ අනිත් සිත්වලට දුර්වල වෙන්න හේතුව සාමාන්‍යයෙන් පොඩ්ඩක් දුර්වල වෙනවා කියලා මම අදහස් කරේ අරමුණ අරමුණ දැන ගැනීම සම්බන්ධයෙන් දුර්වල. එහෙම නැතුව චිත්තාංග වශයෙන් දුර්වල වුණොත් එහෙම දෙපස් විඥානය තමයි දුර්වල. චිත්තාංග කියලා කියන්නේ මෙතන හඳුන්වන්නේ චිත්තද රූප ඉපදවීමට සිත බලවත් කරන ධර්ම වශයෙන් ගත්තම දෙපස් විඥානය තමයි දුර්වලම සිත් ටික.
ආරම්මන ග්‍රහණය. ඒක ඇතර කිව්වේ අර ධානාංග. ඉතින් ප්‍රශ්නයක් එන්න පුළුවන් ධානාංගය anu ආරම්මන ග්‍රහණයේ හැකියාව වැඩි ධර්ම නම් ධානාංග නැති සිත් දුර්වල වෙන්න ඕනේ කියලා. නමුත් ওই දෙපස් විඥාණයට ලැබෙන තව ආරම්මණය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ආරම්මණය දැනගැනීමේදී දෙපස් විඥාණයට ලැබෙන විශේෂ අතිරේක ප්‍රයෝජනයක් තියෙනවා, වාසියක් තියෙනවා. එයා අරමුණු කරන්නේ තමන් වෙත පැමිණි රූපයක්. තමන් වෙත පැමිණි අරමුණක්. ඒ නිසා තමයි ධානාංගය නැත්තේ. දැන් චක්කු විඥාණයෙන් අරමුණු කරන්නේ තමන්ගේ ඇස මත වැටිච්ච ඡායාව. සෝත විඥානයත් එහෙමයි. ගාන ජීවා කාය වේවා ගැටිච්ච අරමුණු කරන්නේ. ඒ නිසා තමන් වෙත පැමිණි අරමුණක් අරමුණු කරන්නේ. අනිත් ඒවා ඒ නිසා තමයි ධානාංග නැත්තේ. දැන් දෙපස් විඥානයේ ගත්තම තියෙන්නේ පංචද්වාරාවජන සිතයි සම්පටිච්ඡන සිත් දෙකයි. මේ දෙකේ බලන්න කෘත්‍ය මොනවද කියලා. මේ කෘත්‍ය ගත්තම මනෝ ධාතු ත්‍රිකය කියලා කියන්නේ පංචද්වාරාවජනයි සම්පටිච්ඡන සිත් දෙකටනේ මනෝ ධාතු ත්‍රිකය කියන්නේ. මනෝ ධාතු ත්‍රිකය කියන්නේ ඒ තුනට, ඒ සිත් තුනට. එතකොට පංචද්වාරාවජන සිත අරමුණු කරන්නේ ඔන්න ගැටුණානේ, භවංගේ චලනය වුණානේ. එතකොට චක්කු විඥාණයෙන් දැනගන්නට කලින් හිත ඒ පැත්තට යොමු වෙන්නේ ඒ සිතෙන්. ඒක හරියට නිකන් උදාහරණයකට අපි දෙන්නේ මකුළුවෙක් දැන් මේ පැත්ත බලාගෙන ඉන්නවා. දැන් ඊතන මකුළුවෙක් කියලා උපමාවට ගන්නකො. මකුළු දැලක ඉන්නවා. එතකොට පිටිපස්සෙන් ඇවිල්ලා සතෙක් වැටෙනවා. දැන් මේ වෙලාවේ මොකද වෙන්නේ? දැන් මේ පැත්ත බලන් හිටපු කෙනාට අර ගැස්සෙනකොට මකුළු දැල නේද? මොකද වෙන්නේ? මකුළුවා හැරෙනවා ඒ පැත්තට. හරිනේ? එතකොට දැන් හිතන්න උදාහරණයකට මේ මකුළු දැල නම් දැන් මෙතන ඉන්නවා මකුළුවා. එන පාටින් නමුක මකුළුවා. මෙතන මකුළුවා ඉන්නවා මේ පැත්ත බලාගෙන. මෙන්න කෙලින්ම සතෙක් මෙතනට වැටෙනවා. වැටෙනකොට මේ මකුළුවා මේ පැත්තට යන්නේ මේම වටයක් කරගෙන්නට ඕන. හරිනේ? මේ කරකිනකොට එයා මේ පැත්ත බලාගෙන හිටියේ. මේ කරකින අවස්ථාවේදී එයාගේ අවධානය කොතනටද තියෙන්නේ? එයා කරකෙන්නේ මේ ආපු අරමුණ ගැන හිත මෙයා තමයි අරමුණ යාගේ හිත. හැබැයි S2කින් දකින්න එක වෙනම දෙයක්. මම කියන්නේ උපමාව සම්පූර්ණයෙන් ගලපන්න නෙවෙයි. ඒ වෙලාවේ යාගේ තියෙන අවධානය තමයි මේ පැමිණි අරමුණ. මේ වෙලාවේදී යා තාම සතාව දැකලා නැහැ. කුරුමිනියෙක්ද මොකක්ද මැස්සෙක්ද කියලා දැකලා නැහැ. හැබැයි හැරෙනකොට යාගේ අරමුණ මේ සතා. ඒ වගේ තමයි භවාංග චලනය පහළ වෙලා, උපච්ඡේදය පහළ වෙලා චක්කු විඥාණයෙන් දකින්න කලින් පංචද්වාරාවජන සිතෙන් කරන්නේ වෙන අරමුණක තිබිච්ච සිතෙන් මෙන්න මේ පැමිණි අරමුණ දෙසට අවධානය දෙනවා. හැබැයි ඒක දකින්නේ නැහැ. එයා දැකලා නැහැ. ඒක අවධානය දීමක් කරන්නේ. ඊට පස්සේ චක්කු විඥාණයෙන් දකිනවා. සම්පටිච්ඡනයෙන් මොකද්ද කරන්නේ? චක්කු විඥාණයෙන් දකිනකොට හටගන්නේ චක්කු ප්‍රසාදයේ මත. නමුත් සිත් වැඩ කරන්නේ හෘදය වස්තු රූපය ඇසුරු කරගෙන. ඒ නිසා දැක්ක අරමුණම නැවත වතාවක් ආය ගන්නවා. සම්පටිච්ඡන හිතෙන් වස්තුව මාරු වෙනවා. ඒක තියෙනවා මේ අසුරු කරන වස්තු රූපයේ shift එකක් වෙනස් වීමක්. එතකොට සම්පටිච්ඡන සිතෙන් මොකද්ද කරන්නේ? ඒ ගත්ත අරමුණ ඒ සම්පටිච්ඡන හිතෙන් කරන්නේ මොකද්ද? ඒ චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ නැවත වතාවක් අරගන්නවා. මොකක්වත් විමර්ශනය කිරීමක් ගැඹුරට මේවා කිරීමක් නැහැ එතන. ඒක උපමාවක් ලෙස අපි ගත්තොත් හරියට ගඩොල් පාස් කරනවා කියලා හිතන්නකෝ. දැන් ගඩොල් පාස් කරන් යනකොට ඒ ගඩොලෙන් ගඩොල් ලැබෙනකොට මේ මිනිස්සයා බලන්නේ නැහැ නේ මේ කළුද රතුද හොඳද නරකද කියලා කරන්නේ අරගෙන ඊළඟට දෙන එක. මොනවත් නැතු බලන්නේ නැහැ ගැනීම. ඒ වගේ සම්පටිච්ඡිත හිත ගත්තම රූපේ ගත්තම සම්තිරණ හිතෙන් ආයේ නැවත ගන්නවා. එතනදී පොඩි ගැඹුරු විමසීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සිත් දෙකෙහි අරමුණ සම්බන්ධයෙන් තියෙන අවබෝධය, අරමුණ සම්බන්ධයෙන් තියෙන දැනීම දුර්වලයි. ඒක ධානාංග අඩු වීම නිසා නෙමෙයි අරමුණත් එක්ක තියෙන ප්‍රශ්නයක් නිසා. ඒ නිසා තමයි දැන් උදාහරණයකට ධාතු කඩනකොට චක්කු ධාතු, සෝත ධාතු, චක්කු විඥාන ධාතු කියලා කොහොමද එන්නේ? මනෝ ධාතු, මනෝ විඥාන ධාතු. විඥාන කියන්නේ විශේෂ ඥානනය කියන එකනේ. ඇයි මේ විඥාන කියන දැනීම මේකට ඇතුළත් නොකරේ? මනෝ ධාතු කියන වචනයෙන් විතරක් දුන්න හේතුව තමයි මෙන්න මේ තියෙන අරමුණු දැනගැනීමේ තියෙන දුර්වලභාවය, weakness එක, අඩුභාවය. ඒ නිසා තමයි ඒක මනෝ විඥාන ධාතුවට ඇතුළත් කරන්නේ නැතුව වෙනම මනෝ ධාතුවක් කියලා අරගත්තේ. භාවනාවේදී ඒක වැදගත් වෙන්නේ චක්කු විඥාන ආදියෙන් කෙලින්ම අරමුණ දකිනවා, අරමුණ ගන්නවා, අරමුණට සම්බන්ධ වෙනවා. ඊට ප්‍රථමයෙන් සහ ඊට පසුව කියන සිත් දෙක ලෙස ගන්න අපි. ඊට ප්‍රථමයෙන් සහ ඊට පසුව කියන සිත් දෙක ලෙස අපි අරගන්න.
ඒ නිසායි මම කිව්වේ ඒක ආරම්මන ග්‍රහණ පැත්තෙන්. නැතුව සිතේ තියෙන ප්‍රබලත්වයේ පැත්තෙන් නෙවෙයි ආරම්මන ග්‍රහණ පැත්තෙන් ඒ දෙන්නගේ ක්වොලිටි අඩුයි කියන එකයි කිව්වේ. පෙරවසන නැවුද. සනස පොඩ්ඩක් පාඩනකට පොඩ්ඩක් ගැඹුරුයි වගේ. මේ චේතනාවයි චිත්තද රූපයට තියෙන මේ ප්‍රධාන වෙනස මොකක්ද සනස? වෙනස සනස. චේතනාව කියලා කියන්නේ හිතේ හටගන්න චෛතසිකයනේ උදේ. ඒ කියන්නේ උනන්දුව, ඕනකම. ඒ කියන්නේ මොන හරි ක්‍රියාවක් කරන්න තියෙන අවශ්‍යතාවය, ඕනකම කියන එකයි චේතනාව. ඒ කියන්නේ අර ඡන්දය කියන එක නෙවෙයි මොකක් හරි දෙයකට සිත නිකන් අර අපේ ඉන්ටෙන්ෂන් එක. ඒ කියන්නේ ඒකට තියෙන මොකද කියන්නේ ඒකට? උත්සාහය, සෞත්සාහ භාවය කරවන බව තමයි මේ චේතනාව. ඉතින් ඒ චේතනාව අනුව තමයි චිත්තද රූප හටගන්නේ. දැන් කෙනෙක් මරන්න ඕන නම් ඒ සඳහා චිත්තද රූප. මොන හරි දෙයක් ගන්න ඕන නම් ඒ සඳහා ඒ විදිහට චිත්තද රූප හටගන්නේ. ඒ නිසා චේතනාව ලොකු දායකත්වයක් කරන චිත්තද රූප වලට. චේතනාව කියන්නේ නාමයක්, චිත්තද රූප කියන්නේ රූපයක්. සම්පූර්ණ වෙනස්. චේතනාව හටගන්නේ චෛසිකයක්. ඒක සිතත් එක්ක හටගන්න ධර්මයක්. ක්‍රියාවක් යම්කි සිද්ධ වෙද්දී ඒ ක්‍රියාවද අපි සලකන්නේ චිත්ත රූපයක් කියලා සනස? ක්‍රියාව කියලා ගත්තම ධර්ම න්‍යායෙන් ගත්තම ක්‍රියාව යනු චේතනාව ප්‍රධාන වශයෙන්. හා නාම ධර්ම ටික. ඒක අපි අපේ තේරවාදී තියෙන ක්‍රමයක්. දැන් උදාහරණයකට බුදුරයන් වහන්සේ ධර්මයේ දේශනා කරායි කොහොම දේශේති කියලා කියන්නේ දිස් ධාතුවෙන් කතා කරන්නේ ඒ චේතනාව. ඒක තමයි සාමාන්‍යයෙන් තේරවාද ක්‍රමය. නමුත් අපි ක්‍රියාවක් අභිධර්මානුකූලව ගැඹුරින් විස්තර කරනකොට කියන්න වෙනවා ඒ චේතනාව නිසා හටගන්න මම ඒක විස්තර කරන්නම් ඉදිරි පාඩමකදී. හටගන්නවා වායෝ ධාතුවක්. ඒ වායෝ ධාතුව සිතට අනුව හැසිරෙනවා. ඊට පස්සේ කය අනුව ක්‍රියා කරනවා. මේ සියල්ලෙන්ම තමයි ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒක හැබැයි මූලිකත්වයේ ගන්නේ චේතනාව. ඒ චේතනාව තිබුණ නැත්නම් ඒ ක්‍රියාවල් සිද්ධ වෙන්නේ නැති නිසා. ඒක සංස්කෘතික මේ කුසල් හෝ අකුසල් වෙන්නේ චේතනාව. රූප රෝසී ක්‍රියාව වගේ නේද? මෙහෙමයි චේතනාව ස්වභාවයෙන්ම කුසල අකුසල ලෙස නිර්වචනය වෙනවා. ඒකේ තියෙන බලවත්කම දුර්වලකම ආදියට ඒ කරන ක්‍රියාව බලපානවා. චිත්තද රූප අණුව නෙවෙයි කර්මයේ තියෙන. චේතනාවේ තියෙනවා ඒ කුසල අකුසල බව හොඳ නරක බව. සරයි ස්වාමීන් වහන්සේ. තේරුණා සරණයි. ස්වාමීන් වහන්සේ මට මෙතෙන් දැනගන්න ඕන දැන් මේ සිත හටගත්තාම ඒ සිත පසු සිතට පෙර සිත බලපානවා කියනවනේ වහන්සේ මෙතෙන්දී. ඔව් ඒ සිතට කලින් සිත බලපානවා හරියෝ. ඔව් එතකොට සන්හන්සේ එහෙම වෙනකොට කුසල මූල අරමුණක් ගන්නනම් පෙර සිත පසු සිත කුසල මූල අරමුණකම යෙදෙනවා නම් ඊට පස්සේ ඊළඟ සිත අකුසල මූලයක් ගන්න අවස්ථාවක් පාදලා දෙන සන්හන්සේ එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. කුසල හිතක් එකපාර අකුසල සිතකට මාරු වෙන්න බෑ. ථේරවාදී හැටියට එහෙම වෙන්නේ නැහැ. කොලින්ම සුඛ වේදනාවක් තියෙන සිතක් එකපාරට දුක් වේදනාවක් තියෙන සිතකට මාරු වෙන්නේ නැහැ. ඒ චිත්ත නියාමයන් කියලා අපි කියන්නේ. චිත්ත නියාමයන් ගොඩක් තියෙනවා. ඒ චිත්ත නියාමයන් අතර තියෙන ප්‍රධාන නියාමයක් තමයි අපි කියනෝනේ දැන් උදාහරණයකට චිත්ත වීතිය බව සිත් පහළනවා කියලා හිතන්න ඕන. මම සිත් අභිධර්මයේ ඉගෙනගෙන තියනවාද කොහොමද? එහෙමයි සයන්ස්. බව චිත්ත වීතියම ඉගෙනගෙන තියනවා. එහෙමයි සයන්ස්. භවාංග චලනය, භවාංග උපච්ඡේදය, හරිනේ. ඊට පස්සේ මනෝද්වාර ආවර්ජනය පහළ වෙනවා. හරිනේ. ඊට පස්සේ ජවන. පානේ මම මනෝද්වාර වීතියකට යන්නම් ඈ. හොඳයි. ජවන හතයි. තදාලම්මන භවාංග. දැන් මේක කුසල් වුණොත් මේ හතම කුසල්. ඒක චිත්ත නියාමයක්. ඒක සිත පිළිබඳ තියෙන නියමයක්. මේක මුළු හතම ජවන. කුසල් වෙනවා. ඊට පස්සේ ආපෝ භවංග ඇවිල්ලා බොහෝ වෙලාවට මේ කුසල් වුණොත් වීති ටිකක් කුසල් යනවා දිගට. සාමාන්‍ය හැටි එහෙම. ඊට පස්සේ ඔන්න ආයෙ තැනකදී තව මොකක් හරි හේතුවක් උඩ අකුසලයකට මාරු වෙන්න පුළුවන්. මේක අකුසල් වුණාම ළඟට පහළ වෙනවා ඔක්කොම අකුසල්. එකම වර්ගයේ සිත් පහළ වෙනවා. එකම වර්ගයේ. මේක ලෝභයක් වෙලා මේක ද්වේෂයක් වෙනවා කියලා එකක් නැහැ. ඉතින් මේ වගේ මේක කෙටි කරාට පස්සේ දැන් මේ මුළු ඔක්කොම එකක් කුසලයක් කියලා ගත්තොත් හරිනේ කුසල් පහළ වෙලා ඊට පස්සේ අපිට ඔන්න අකුසල් පහළ වෙනවා. අපි කියනවා කුසල සිතක් පහළ වුණා අකුසල සිතක් පහළ වුණා කියලා අපිට ප්‍රායෝගිකව දැනෙන්නේ ඔහොම. එහෙමයි. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මේක දිග්ගස්සන්න ඕනේ මේ විදිහට. තේරෙනවද? හරිනේ. එතකොට ඒක ඇතුලේදී කුසල සිතකට පස්සේ මේක විපාක සිතක්. මේක විපාක සිතක්. මේක ක්‍රියා සිතක්. ඊට පස්සේ තමයි අකුසලයක් පහළ වෙන්නේ. ඒතකොට කුසලයකට අනතුරුව පහළ විය හැක්කේ අනිත්‍ය විපාක සිතක් පමණි.
අකුසලයකට අනුව පහළ වී අනුතුරුව ඒ කියන්නේ මෙහෙමයි කුසලයකට අනුතුරුව කුසලයක් පහළ වෙන්න පුළුවන් කුසලයකට අනුතුරු විපාකයක් පහළ වෙන්නට පුළුවන්. හරිනේ අකුසලයකට අනුතුරුව අකුසලයක් පහළ වෙන්න පුළුවන් අකුසලයකට අනුතුරුව විපාකයක් පහළ වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා විපාකයකට අනුතුරුව විපාකයක් පහළ වෙන්න පුළුවන්. විපාකයට අනුතුරුව ක්‍රියාසිතක් පහළ වෙන්න පුළුවන්. හරිනේ ක්‍රියාසිතක් ගත්තාම ක්‍රියාසිතකට අනුතුරුව ක්‍රියාසිතක් පහළ විය හැකි ක්‍රියාසිතකට අනුතුරුව විපාක සිතක් පහළ විය වෙනවා. ක්‍රියාසිතට අනුතුරුව කුසල හිතයි ක්‍රියාසිතට අනුතුරුව අකුසල හිතක් පහළ වෙන්න පුළුවන්. කර්මයේ බලපන්නේ නැති පෙර කර්මයේද? එහෙමයි. ඉතින් පෙර කර්මයේ සාමාන්‍යයෙන් බලපාන්නේ විපාකයක් ලෙසද නේද? හරිනේ. ඉතින් පෙර කර්මයේ ලොකු දායකත්වයක් තියෙන්න පුළුවන් මේවා කුසල අකුසල් වෙන්න. බලපෑමක් තියෙනවා. ඒක අපි කර්මපත් අනේක තමයි මට ලියා ගන්න ඕන නිසා දැන් අපි කොච්චර කුසල චේතනාවෙන් හිටියද පෙර කර්මයෙන් අපි අකුසලයට ඇදලා දාන්න විශේෂ අවස්ථා නැතුව මේ දෛනිකව හිතන්න එපා එහෙම වෙනවා කියලා. ඒක විශේෂ අවස්ථා දැන් ඔය කියන්නේ හොරයි මහබෝසතාණන් වහන්සේට දුෂ්කර ක්‍රියාව ගැන නුවණ පහළ වුණ නැත්තේ අවුරුදු 6ක්ම පෙර කරපු අකුසලයක් නිසා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ නුවණ වහලා තිබුණේ පෙර කරපු අකුසලයක් නිසා. ඉතින් ඒ වගේ සමහර ඒ කියන්නේ එකෙන් කියවෙන්නේ නැහැ ඒ අකුසල හිත ඉපදුනේ අකුසලයක් නිසා නෙවෙයි. ඒ අකුසල පෙර කරපු අකුසලයේ ප්‍රත්‍ය වෙලා තියෙනවා නුවණ පහළ නොවෙන්නට. පෙර කරපු අකුසල නිසා සමහරවිට දිවිනහ ගන්න හිතනවා වෙන්න. ඉතින් ඒ වුණාට දැන් උදාහරණයකට මම පෞද්ගලිකව කියන්නේ දැන් ඉතින් අපි දෛනිකව මොනවා හරි ලෝභ ද්වේෂ මොහ පහළනවා නම් මේ පෙර කරපු අකුසල නිසා වෙන එක නෙවෙයි මේ අපේ තියෙන අයෝනිසෝ මනසිකාරයේ නොදැනුවත්කම නොසලකිල්ල නිසා වෙනවා කියලා සලකන්නේ. අර වගේ විශේෂ අවස්ථාවල තමයි ඒක කියන්නේ. නැත්නම් හැමතිස්සෙම කර්මය ගන්න එපා ඒවට. යාවේදී කෙනෙක් අහපු ප්‍රශ්නයට ඔව් සම්නස ඒකට කොහොමද මිනිස් අන්තර්ගත කියන මේ සාර්ථක පිළිතුර තේරවාදී කියලා මොකද මේ දැන් ඊක ගත්තම අර මානසික මනසට විදියට දැන් උදේ මෙසේ වේවා මෙසේ නොවේ නැත්නම් වේදනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කෙනෙක් කිව්වට ඒක හිමි වෙන්නේ නැහැ නේද අර අප දිගරින්න ඕනේ කියලා කිව්වට දිගරිනවා අකුලන්න ඕනේ අකුලන්න පුළුවන් ඒ වගේ ගත්තම ඒතොරේ ඉතේ බලපෑම වෙලානේ දැන් ඒතර මේක චිත්තද රූප කියලා කියන්න පුළුවන් ඒ චිත්තද රූප බදෙන්නේ මුල් වෙච්ච හිතත් එක්ක ගත්තම ඒ ආත්මය අනාත්ම කියන අවුත්තක් විස්තර කරන්න පුළුවන් ඒක ටිකක් ලොකු විස්තරයක් යන්න වෙනවා අපිට. කොහොමද දැන් චේතනාව අනුව මේක සිද්ධ වෙනවා නම් අපේ වසඟේ තියෙනවා නම් නේද? කොහොමද මේක වෙන්නේ? ඉදිරියේදී මම ඒක විඤ්ඤාති පාඩමේදී කතා කරන්නද? තව දවස් 4කින් විතර. මොකද දැන් මේක මෙහෙමයි මේකෙදී කතා වෙන්න ඕනේ දැන් උදාහරණයකට තියෙනවා චේතනාව. නේද? චේතනාව සමග සිත සමග චෛතසික. ඉතිරි චෛතසික. චේතනාව හැර මේ තමයි නාම ධර්ම ටික. මේ නාම ධර්ම ටික නිසා චිත්තජ රූප. ඒ චිත්තජ රූප ගත්තම ඒකේ තියෙනවා විශේෂයෙන්ම කායිකව කටයුතු කරන නිසා වායෝ ධාතුව අධික. ඒකෙම තියෙන තව එකක් තමයි කාය විඤ්ඤාතිය. ඒකේ බලපෑම නිසා කරජ කය රූප ශරීරය සිතට අනුකූලව ක්‍රියාත්මක වේ. හරිනේ. එතකොට මේකෙදී පළවෙනිම දේ තමයි අපි මේ ගැන කතා කරනකොට මේක එකක් ලෙසනේ දැන් සාමාන්‍යයෙන් මේ සියල්ලම තමයි මිනිස්සයා ලෙස ගන්න අපි චේතනාව. මේ චේතනාවනේ සත්‍ය ආත්මය ලෙස. එතකොට මේක ආත්මයක් නොවි මෙහෙම කඩාගත්ත ගමන් ප්‍රශ්නේ විසඳෙනවා. ඒක පළවෙනි කරුණ. මේ කඩාගත්ත ගමන් ප්‍රශ්න. නමුත් ඒක කඩා ගන්නට අමාරු කෙනා කොහොමද අමාරු කෙනෙක්ට කොහොමද අපි උත්තරයක් දෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. එතකොට අපි ඒකට ගන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි මේ චිත්තජ රූප අණුව මේ රූපකය චලනය වෙන අවස්ථාව අරගෙන උදාහරණයකට නිකන් සරල උදාහරණයක් මම කියන්නම්. පැරලයිස් වෙච්ච කෙනා. අත ඔසවන්න ඕනේ අත එසෙවෙන්නේ නැහැ. ඇවිදින්න ඕනේ යන්න බෑ. එතකොට යාට ඉන්ටෙන්ෂන් එක තියෙන ඕනකම තියෙනවා. මේ ටික වැඩ කරන්නේ නැති වෙච්ච ගමන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකනේ. සමහරු අඬන්නේ දුක් වෙන්නේ ඇයි නැගිට ගන්න ඕනේ නැගිටින්නේ නැහැ. එතකොට වසඟේ නැහැ කියන එක එතනින් එක විදිහකට ඔප්පු වෙනවා. වසඟේ නැහැ.
ඊට පස්සේ එහෙම වෙලත් ඔන්න දැන් එතකොට මේ රූපය සහ ඉන්ටෙන්ෂන් එක දෙක අතර වෙනස ටිකක් කඩා ගන්න ලේසි. හැබැයි ඊට වඩා අමාරුයි මේ හිතන බව ඕනකම ආත්මය ලෙස මේ ඔක්කොම ආත්මය ලෙස ගත්තම ටිකක් ඒක අපිට කඩා ගන්න යම් යම් ක්‍රමවේද වලට අපිට එන්න පුළුවන්. උදාහරණයකට වයසට ගියාම කකුල තියෙන තැන නෙමෙයි කකුල තියෙන්නේ. ලෙඩ වුණාම කකුල තියෙන තැන නෙමෙයි කකුල තියෙන්නේ. අපි කොච්චර උනන්දුනත් ඒක වසඟේ නැති බව කියලා එකක් තියෙනවා ලෙඩ වුණාම නේද? හිරි වැටිච්ච අවස්ථාව තමයි හොඳම අවස්ථාව. හිරි වැටුණාම කොහෙත් යන්නේ දැනෙන්නෙත් නෑ. ඒක නිකන් අර අමුතු ක්‍රමයකට අපි යන්නේ. එතකොට නාම ධර්ම වලින් ගත්තාම මේ චේතනාව කියන එක අර ඕනකම අපිට ඕන විදිහට මෙයාට ආත්මය අපි ගේන්න යනවා. මෙයාට ආත්මය ගෙනාවට පස්සේ මෙයා මේ ධර්මයේ ආත්ම භව නැති කරන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි මේ චේතනාව උනත් හටගන්නේ කවර හේතු වලින්ද කියලා චේතනාවේ හේතු හොයාගෙන ගිහිල්ලා අපි එතනට එනවා. චේතනාවේ හේතු හොයන්න. දැන් සාමාන්‍යයෙන් බණක් අහන්න කාටර හිතනවා කියලා කියන්නේ චේතනාවක් වෙනවා. මේ චේතනාව වෙන්නේ නැහැනේ පරලොවක් විශ්වාස කරන්න නැති කෙනාට. එයාට සම්‍යක් වෙනම කන්ඩිෂන්ස් මත තමයි බණක් අහන්න හිතෙන්නේ. ධර්මයක් ඉගෙන ගන්න හිතෙන්නේ. ඊට පස්සේ මුදල් අවශ්‍යතා මුදල් හොයන්න රැකියාවක් කරන දැන් කනේට ධර්මය අහන්න තු රැකියාවට යන්න හිතනවා. මොකද හේතුව ගෙදර වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ධර්මය අහන්න ඕන. ඒතර වෙන හේතු කන්ඩිෂන්ස් මත තමයි අපේ චේතනාව පවා හැදිලා තියෙනවා. ඒක තව ක්‍රමයක්. ඊට පස්සේ අපි ගන්නවා චේතනාව සහ ආත්මය කියන දෙක කියලා ගත්තම චේතනාවම ආත්මය වෙන්න පුළුවන්. එක තර්කයක්. චේතනාවෙන් අන්‍ය දෙයක් ආත්මය කියන්න පුළුවන්. අන්‍ය දෙයක් කියලා ගත්තම එතන තියෙන්න පුළුවන් චේතනාව එකක් ආත්මය එකක්. ඒක එක ක්‍රමයක්. ඒ කියන්නේ චේතනාව එක තැනක ආත්මය තව තැනක චේතනාව සමග ආත්මය මිශ්‍රයි. එකට පවතිනවා. සම්ප්‍රයුක්තයි. ওই ක්‍රම දෙකටම එන්න. එතනදී අපි ඉස්සල්ලාම මේකට ආවම චේතනාවම ආත්මය වුණොත් එතන අපිට ලක්ෂණ වශයෙන් ස්ථාන වශයෙන් මේකේ තියෙන වෙනස් වීම බලන්නට. ඒ කියන්නේ චේතනාව දැන් උදාහරණයකට ධර්මයක් ගත්තම ඒ ධර්මය ඉපදලා නිරුද්ධ වෙනවා. ඉපදලා නිරුද්ධ වෙනවා. ඒක නැති වෙනවා. ඒතර මෙහෙම ගත්තම මේකෙදී අපි ගන්නවා උදාහරණයකට චේතනාව නිසා යම්කිසි කෘත්‍යයක් සිද්ධ වෙනකොට මේක නිසා මේක සිද්ධ වෙනකොට අපි ඉස්සලම ගන්නවා මේකේ ඉපදිලා බිඳීම කියන සිද්ධිය. ඒ නිසා එතකොට ඒකෙදී චේතනාව ආත්මය වුණොත් එක දෙයක් තමයි චේතනාව නැති. අපි ගන්නවා අපිට ඉවීමේ චේතනාව, කෑමේ චේතනාව, ඒ වගේ මේවා තියෙනවා. එතකොට චේතනාව නැති වෙනවා එනු ආත්මයක් නැති වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ එක පරියායක්. ආත්ම අනාත්ම භාව විස්තර කරනවා. චේතනාවම ආත්මය වුණොත් නානා චේතනා ඇති වෙනවා යනු නානා ආත්ම ඇති වුණා කියන එක. නේද? නානා චේතනා ඇති වුණොත් නානා ආත්ම. ආත්මය එකක් චේතනාව එකක්. ආත්මය එකක් චේතනාව එකක් වුණාම ආත්මය චේතන හිතලා වැඩ කරනවා කියලා එකක් තියෙනවා. ඒ සිද්ධියේදී ආත්මයයි චේතනාවයි එකට පවතිනවද ආත්මයයි චේතනාවයි වෙන වෙනම පවතිනවද කියන න්‍යාය දෙකට අපිට එන්නට ඕන. වෙන තැන් දෙකක තියනවාද එකටම පවතින කියන න්‍යාය. ওই විදිහට ඕකේ අපි ඇනලිසිස් එකක් ගන්නට ඕනේ කොටස් ක්‍රම තුනකට. චේතනාවම ආත්මයයි චේතනාවෙන් අන්‍ය වූ එකක් ආත්මයයි. හැබැයි එතකොට ස්ථාන වශයෙන් ආත්මයයි චේතනාවයි දෙතැනක, ස්ථාන වශයෙන් ආත්මයයි චේතනාවයි එක තැන හැබැයි ධර්ම දෙකක්. චිතයි චෛතසිකයි වගේ. මෙන්න මේ කියන ක්‍රම තුනටම මේක ගැන ආත්මය ගැන අපි ඇනලිසිස් එකක් කරන්නට ඕනේ. ඊට පස්සේ ඊළඟ ක්‍රමය තමයි අර කලින් කිව්වා වගේ චේතනාවයි මේ රූපකයයි අතර තියෙන ලින්ක් එක කඩලා පෙන්වන්නට ඕන. ඔය ක්‍රම තුනට එනවා. මම මේක විඤ්ඤාති කියන පාඩමේ විස්තර කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හරි. ස්වාමීන් වහන්සේ චිත්තදරු සිත නිසා හටගන්න රූපවල එතන වායෝ ධාතුව අධික වෙන්නේ න චිත්ත න්යාමයක්ද? ඒක ඒ සම්බන්ධ දැන් වායෝ ධාතුවෙන් අපේ හැම ක්‍රියාවක්ම කරන්න ප්‍රධාන වෙන්නේ වායෝ ධාතුව. ඒක ඉතින් ධර්මතාවයක් ලෙස මට පේන්නේ. ඉතින් නැත්තම් අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ නේ. වායෝ ධාතුව තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ doctrine of necessity අවශ්‍යතාවයට අනුව දේවල් වෙලා තියෙන්නේ. අවශ්‍යතාවය කියලා මම අදහස් කරේ දැන් මිනිස්සෙක්ට
සත්‍යයට ක්‍රියාත්මක වීම කියන එක ලෝකේ න්‍යාම ධර්මයක්. ඒකට අනුකූලව ඒකට අවශ්‍ය වෙන්නේ වායෝ ධාතුව. ඒ නිසා චිත්තජ රූපයෙන් හටගන්න එකේ වායෝ ධාතුව අධික වෙනවා. දැන් වචී විඤ්ඤාතිය කතා කරනකොට එතන ගන්නේ චිත්තජ පඨවිය. වචී විඤ්ඤාතිය චිත්තජ පඨවිය. කාය විඤ්ඤාතිය හටගන්නේ චිත්තජ වායෝ. ඊට පස්සේ කර්මජ වායෝ කියලා එකක් තියෙනවා. කර්මජ වාතේනේ ළමයි හම්බ වෙනකොට කර්මජ වාතේ සැරෙනවා කියලා කියන්නේ. ඒ වගේ අදාළ තැන් වලට නැතුව චිත්තජ රූපවල අනිවාර්යයෙන් වායෝ ධාතුව අධිකයි කියලා එකක් නැහැ. මේ ගත්තේ මේ ක්‍රියාත්මක වෙනකොට. ක්‍රියා කරනකොට. දැන් සමහර චිත්තජ රූපවල තේජෝ ධාතුව අධිකයි. කේන්ති ගන්නකොට එහෙම පහළ වෙනවා තේජෝ අධික. තේජෝ ධාතුව. බොහොම පිළි ස්වාමීන් වහන්සේ. මේක හැම චිත්තජ රූපයකටම ගත්ත න්‍යායක් නෙවෙයි ඈ. මේ ක්‍රියාත්මක වෙනකොට කායික පැවතුම් පවත්වනකොට කියන ගත්තේ. කාය විඤ්ඤාතිය සහිත. වේදනාව කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භවනා ඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු සාදු සාදු සාදු